සුබ දවසක් හැමෝටම. ඉතින් අද දිනේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දිනේ ඇත්තටම නියමිතව අපිට සාකච්ඡා කරන්න තියෙන නම් සම්මන්ත්‍රණය කියන්නේ අපි මේ දිනවල පවත්වාගෙන යන සම්මන්ත්‍රණය සම්බන්ධයෙන්. හැබැයි මම තීරණය කරා අපිට කලින් සතියේ පන්තිය පවත්වන්න බැරි වෙච්ච හින්දා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන එන තාර්කික ద్వාර පාඩම. ඒ කියන්නේ අපි මේ 10 වසර 4 වෙනි පාඩම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් හිටියේ. ඉතින් 10 වසර 4 වෙනි පාඩම තාර්කික ద్వාර පාඩම සම්බන්ධයෙන් ඉතිරි අධ්‍යයනයන් සාකච්ඡා කරන්න අද දවස යොදා ගන්න මම තීරණය කරා. ඒකට හේතුව අපිට පහුගිය සතියේ අර අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පන්ති නිවැරදි පරිදි නිසි පරිදි පවත්වා ගන්න බැරි වෙච්ච එක හින්දා මම එහෙම තීරණයක් ගත්තේ. හරි. ඉතින් මම හිතනවා මාව හොඳට පේනවා ඇති. මම කියන එක හොඳට ඇහෙනවා ඇති කියලා. right. ඉතින් අපි මේ වෙනකොට මෙන්න මේ තාර්කික ద్వාර හා බූලිය බීජ තාර්කික ద్వාර හා බූලිය බීජ තර්කය කියන මෙන්න මේ 10 වසර 4 වෙනි පාඩම කියන්නේ මම කලින් සතියේත් කිව්වා අපිට ගොඩක් වැදගත් පාඩමක්. මොකද මේ පාඩම ගොඩක් වැදගත් කියලා මම අදහස් කරන්නේ මේ පාඩම තුලින් අපි සාකච්ඡා කරන්නේ පරිගණක පද්ධතියක් සමන්විත වෙලා තියෙන භෞතික උපාංගය. කියන්නේ පරිගණක පද්ධතියක තියෙන පරිපතමය කොටස් නිර්මාණය වෙච්ච ආකාරය ගැන. එතකොට මම කලින් සතියේත් කිව්ව පුතේ මේ පරිගණක පද්ධතියක් සමන්විත වෙන මේ පරිපතමය කොටස් මේ භෞතික කොටස් එහෙම නැත්නම් පරිපතමය කොටස් නිර්මාණය වෙන්නේ ඒ කියන්නේ ෆිසිකල් සර්කිට්ස් නිර්මාණය වෙන්නේ තාර්කික පරිපත එහෙම නැත්නම් ලොජිකල් සර්කිට්ස් පාවිච්චි කරලා භෞතික පරිපත නිර්මාණය වෙන්නේ තාර්කික පරිපත පදනම් කරගෙන. එතකොට පරිගණකයේ තියෙන තාර්කික පරිපත නිර්මාණය කරන්න තාර්කික ద్వාර භාවිතා වෙනවා. right දරුවෝ කියනවා පොඩ්ඩක් බොඳ වෙලා කියලා මම හිතන්නේ දැන් ඒ ගැටලුව निराකරණය වෙලා තියෙන්නේ නේ මමත් දැක්ක පොඩ්ඩක් ස්ක්‍රීන් එකේ බොඳ වෙලා තියෙනවා දැන් හරි නේද පුතේ දැන් හොඳට පේනවනේ දැන් හරිනේ right ඉතින් අන්තර්ජාලීය සම්බන්ධතාවයේ දෝෂ සහ මේ කැමරාවෙත් පොඩි ගැටලු දැන් මතුවලා තියෙනවා දැන් අකණ්ඩව කාලයක් තිස්සේ පාවිච්චි කරපු හින්දා හරි දැන් මම හිතනවා මේ දැන් ගැටලුවක් නැහැ කියලා හරි ඉතින් මෙන්න මේ දැන් මම කියපු කාරණාව නැවතත් අවධානය යොමු කරොත් තාර්කික ద్వාර ලොජිකල් ගේට්ස් ගැන අපි මේ කතා කරමින් ඉන්නේ ලොජිකල් ගේට්ස් දෙකක් ගැන මම මේ වෙනකොට කතා කරලා තියෙන්නේ මොනවද පුතේ මම කතා කරපු ලොජිකල් ගේට්ස් දෙක ඔබට කියන්න මේ වෙනකොට මම සාකච්ඡා කරපු ලොජිකල් ගේට්ස් මොනවද තාර්කික ద్వාර මොනවද මේ වෙනකොට මම සාකච්ඡා කරපුවා ඔව් මම මේ වෙනකොට කතා කරලා තියෙනවා AND ద్వාරය සහ not ద్వාරය සම්බන්ධයෙන් මේ වෙනකොට මම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මම මේ කතා කරපු AND සහ not ద్వාර කියලා කියන්නේ මූලික තාර්කික ద్వාර. AND සහ not කියන්නේ මූලික තාර්කික ద్వාර. එතකොට අපි තාර්කික ద్వාර පහක් ගැන කතා කරනවා. මේ පහෙන් දෙකක් අපි කතා කරලා ඉවරයි. එතකොට මූලික තාර්කික ద్వාර යටතට තාර්කික ద్వාර තුනක් තියෙනවා. එතකොට AND ద్వාරය, not ద్వාරය සහ O ద్వාරය මෙන්න මේ මූලික තාර්කික ద్వාර ගොඩට වැටෙනවා. ඉතින් අපි කතා කරන්නේ මූලික තාර්කික ద్వාර ගැන. මූලික තාර්කික ద్వාර සාකච්ඡා කරලා අවසානයේ අපි කතා කරනවා සංයුක්ත තාර්කික ద్వාර ගැන. ඉතින් ඇත්තටම ඔයාලගේ මේ සමස්ත විෂය නිර්දේශයේ 10 වසර 11 වසර සමස්ත විෂය නිර්දේශයේ තියෙන බොහොම මේ කියන්නේ ලස්සනම පාඩමක්. එහෙම නැත්නම් ගොඩක් ආස හිතෙන පාඩමක් තමයි තාර්කික ద్వාර කියලා කියන්නේ. ඉතින් මේක ඉස්සරහට ඉගෙනගෙන යද්දී මේකේ වැදගත්කම ඔයාට ඒ වගේම මේකේ මේ පාඩම කොච්චර ලස්සනද කියන එක ඔයාට වැටහෙවි. හරි. ඉතින් එහෙනම් අපි කතා කරමු තාර්කික ద్వාර සම්බන්ධයෙන් logic gates තාර්කික ద్వාර තාර්කික ద్వාර ප්‍රධාන ආකාර දෙකයි එකක් මූලික තාර්කික ద్వාර අපි කියනවා basic logic gates කියලා. මූලික තාර්කික ద్వාර. දෙවෙනි ආකාරය තමයි පුතේ සංයුක්ත තාර්කික ద్వාර. අපි කියනවා combinational logic gates කියලා. ඒතකොට තාර්කික ద్వාර ප්‍රධාන ආකාර දෙකයි. එකක් මූලික තාර්කික ద్వාර අනිත් එක සංයුක්ත තාර්කික ద్వාර. බේසික් මූලික තාර්කික ద్వාර වලට අපි කියනවා බේසික් ලොජික් ගේට්ස් කියලා.
සංයුක්ත තාර්කික ద్వාර වලට අපි කියනවා combinational logic gates කියලා. දැන් මේ දෙක මතකයිනේ. තාර්කික ద్వාර එහෙම නැත්නම් logical gates කියලා තියෙනවා. ප්‍රධාන ආකාර දෙකයි කියලා හැමෝටම මතකයිනේ. මේ ප්‍රධාන ආකාර දෙක මූලික සහ සංයුක්ත කියලා අපි වර්ග කරනවා කියන එකත් දැන් හැමෝටම මතකයි නේද? right. මේ යටතේ මූලික තාර්කික ద్వාර යටතේ තාර්කික ద్వාර ආකාර තුනක් කතා කරනවා. පළවෙනි එක අපි කතා කරපු not ద్వාරය. not ద్వාරය. දෙවෙනි එක පුතේ අපි කතා කරපු and ద్వාරය. අපි කතා කරපු and ద్వාරය. තුන්වෙනි එක අපි කතා කරනවා O ద్వාරය ගැන. O ద్వාරය ගැන. ඒතකොට and O not කියලා අපි මූලික තාර්කික ద్వාර ප්‍රධානාකාර තුනකට ගැන කතා කරනවා. කියන්නේ and O not කියලා මූලික තාර්කික ద్వාර තුනයි. ඊට පස්සේ සංයුක්ත තාර්කික ద్వාර දෙකයි. මොකද්ද සංයුක්ත තාර්කික ద్వාර දෙක? අපි කියනවා NAND ద్వාරය සහ NO ద్వාරය. ඔච්චරයි. ඉතින් අපි කතා කරන තාර්කික ద్వාර පහ තමයි ඕක. හරි. ඉතින් ඔන්න ඔය තාර්කික ద్వාර පහ සම්බන්ධයෙන් තමයි අපි මේ පාඩම සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. හරිම ලේසි. right. දැන් මේක මතකයි නේද හැමෝටම? මේක හැමෝටම මතකයි නේද? මේ ටික මතක තියාගන්න පුළුවන් නේ. මූලික තාර්කික ద్వාර 3යි not and කියන්නේ තාර්කික ద్వාර ප්‍රධාන ආකාර දෙකයි. මූලික සහ සංයුක්ත. ඒ අතරින් මූලික තාර්කික ద్వාර 3යි and or not. and or not කියන බලන්න and or not මතක තියාගන්න ඕන. හොඳයි? හරි. ඊට පස්සේ සංයුක්ත තාර්කික ద్వාර දෙකයි and එකට එන්න අකුරක් දාලා nan කියලා කියනවා. o එකට එන්න අකුරක් දාලා no කියලා කියනවා. හරි ලේසි. මේ තුන මතක තියාගත්තා නම් මේ දෙක මතක තියාගන්න එක අමාරු නෑ. හරි? right. ඉතින් ඔන්න ඔය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා අද දවස තුල. එතකොට මේ තාර්කික ద్వාර ආකාර සියල්ලක්ම ගැන අද දවස තුල සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙන්න මේ තාර්කික ద్వාර පාඩම තව සතියක් හෝ දෙකක් ඇතුළත අවසන් කරන්නත් අපේක්ෂා කරනවා. හරි? right. හරි. එතකොට අපි කතා කරපු මුලින්ම අපි කතා කරපු පළවෙනියටම අපි කතා කරා පුතේ not ద్వාරය සම්බන්ධයෙන්. not ద్వාරය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. not ద్వාරය සම්බන්ධයෙන්. not ద్వාරය කියලා කියන්නේ not ద్వාරය ඔන්න ඔය විදියට අපි සම්මත සංකේතයකින් නැන්දා. not ద్వාරය අපි ඔන්න ඔය විදියට සම්මත සංකේතය. මේක තමයි ස්ටෑන්ඩඩ් සිම්බල් එක. සම්මත සංකේතය කියලා කියන්නේ මේ ඕනම රටක කෙනෙක් not ద్వාරය නිරූපණය කරන්නේ මෙන්න මේ සම්මත සංකේතය පාවිච්චි කරලා. අර Google එකේ search කරලා බලන්න පුළුවන් not ద్వාරයට නියමිත සම්මත සංකේතය තමයි මේක. මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕන පුතේ හැමතිස්සෙම මේ not ద్వාරයට ආදානයන් ලබා දෙනවා වම් පසින් ප්‍රතිදානයන් ලබා දෙනවා දකුණු පසින්. එතකොට මේ පැත්තෙන් ලබා දෙන්නේ ආදානයන් මොනවද මේකට ආදානය කියන්නේ? විද්‍යුත් ස්පන්ද. මොනවද ආදානය කරන්නේ පුතේ? විද්‍යුත් ස්පන්ද. මේ විද්‍යුත් ස්පන්දයක් ආදානය වෙනවා නම් අපි ඒක 1 විදියටත් විද්‍යුත් ස්පන්දයක් ආදානය වෙන්නේ නැත්නම් අපි ඒක 0 විදියටත් සංකේතවත් කරනවා සංඛ්‍යාත්මකව. මම කියපේක තේරුණානේ? ඕනෑම ద్వාරයකට හෝ ඕනෑම පරිපථයකට විද්‍යුත් ස්පන්දයක් ඇතුළු වෙනවා නම් ඒ ඇතුළු වීම සංඛ්‍යාත්මකව 1 කියලා. එහෙම ඇතුළු නොවෙනවා නම් යම්කිසි කාල පරාසයක් තුල ඇතුළු නොවෙනවා නම් අපි ඒක සංඛ්‍යාත්මකව බිඳුව විදියටත් සංකේතවත් කරනවා. තේරුණානේ? ආදානය වීම සංකේතවත් කරනවා. අන්න ඒක තමයි මෙතෙන්දි මේ 1 සහ 0 කියලා කියන්නේ. එක කියන එක ආදානය වෙනවා කියලා කියන්නේ විද්‍යුත් ස්පන්දයක් මේ තාර්කික පරිපථයට හෝ තාර්කික ద్వාරයට ඇතුළු වුණා. බිඳුවක් ඇතුළු වුණා කියලා කියන්නේ ඒ යම්කිසි කාල පරාසයක් තුල කිසිදු විද්‍යුත් ස්පන්දයක් ඇතුළුනේ නැහැ. ආදානය වුණේ නැහැ කියන එක තමයි බිඳුවෙන් සංකේතවත් වෙන්නේ. ඉතින් මම හිතනවා මගේ දරුවන්ට මේ 1 සහ 0 ගැන අවබෝධයක් තියෙනවා. ඊට ප්‍රතිදානය. හැමතිස්සෙම හොඳට මතක තියාගන්න පුතේ. ඕනෑම තාර්කික ద్వාරයක හෝ ඕනෑම තාර්කික පරිපථයක ප්‍රතිදානයන් සෑම විටම නිරූපණය කරන්නේ දකුණු පැත්තෙන්. ප්‍රතිදානය. මේක විතරක් නෙමෙයි ඕනෑම තාර්කික ద్వාරයක ඕනෑම තාර්කික පරිපථයක අපි සෑම විටම ප්‍රතිදානයන් දකුණු පසින් නිරූපණය කරන අතරම ආදානයන් වම් පසින් නිරූපණය කරනු ලබයි. මතකයිනේ? කියමු මාත් එක්ක හයියෙන් කියන්න.
හයියෙන් කියන්න ඕන. මහා හයියෙන් කියන්න අල්ලපු ගෙදරටත් ඇහෙන්න. රයිට්. ඔන්න කියන්න ඕනෑම තාර්කික පරිපථයක හෝ තාර්කික ద్వාරයක සෑම විටම වම්පසින් ආදානයන් නිරූපණය කරන අතරම දකුණු පසින් ප්‍රතිදානයන් නිරූපණය කරනු ලබයි. නැවත වරක් ඕනෑම තාර්කික ద్వාරයක හෝ තාර්කික පරිපථයක වම්පසින් ආදානයන් නිරූපණය කරන අතරම දකුණු පසින් ප්‍රතිදානයන් නිරූපණය කරනු ලබයි. රයිට්. ටයිප් කරලා එවන්න බලන්න ඔය කියපු වාක්‍ය ඉක්මනට. ටයිප් කරලා එවන්න ඉක්මනට. රයිට්. බොහොම හොඳයි. මම ටයිප් කරලා එවන්න කිව්වේ මතකද කියලා බලන්න. හොඳේ? මතකද කියලා බලන්න. රයිට්. ඉතින් විශේෂයෙන් කියන්න ඕන පුතේ යම් පිරිසකගේ අර දිගින් දිගටම අකණ්ඩවම සිදු කරන යම් පිරිසක් විසින් සිදු කරන මේ ඒක මට කියන්න වචන නැහැ ඇත්තටම ඒ කාලකන්ණි වැඩේ හින්දා පුතේ මින් ඉදිරියට මට YouTube විකාශනයන් ලබා දීමට නොහැකි වෙනවා. ඉතින් මම ඔයාලට කියලා ඇති මම group එකකටත් දැම්මා. හැබැයි අද මම YouTube live විකාශනය ලබා දුන්නා. මම ලබා දුන්නේ මේ හැබැයි YouTube live විකාශනය ලබා දුන්නට මම ඒක නතර කරනවා මේ lesson එක අවසන් වෙච්ච ගමන්. මොකද සජීවීව සම්බන්ධ වෙන අයට එම වෙලාවේ සම්බන්ධ වෙන විතරයි YouTube live විකාශනය ලබා දුන්නේ. මොකද යම් පිරිසක් નિયમિત වෙලාවට නිශ්චිත වෙලාවට සජීවීව සම්බන්ධ වෙලා මේ දේවල් ඉගෙන ගන්නවා වගේම එන්නම සමහර පිරිසක් යම් පිරිසක් මේ ලයිව් විකාශනයක් නැත්තම් සජීවීව කරන ඉගැන්වීම් වල මගහැරලා සාධාරණ හේතු නැතුව සාධාරණ හේතු තියෙන දරුවෝ ඉන්නවා. සාධාරණ හේතු නැතුව මේ සජීවී විකාශනයන් වලට සම්බන්ධ නොවි එයාලා වීඩියෝ එක බලනවා. ඒ විතරක් නෙවෙයි බොහොම වේදනාත්මක ප්‍රකාශයන් නිකුත් කරලා තිබුණා පහුගිය දවස්වල. ඉතින් ඒ කියන්නේ මට ගොඩක් වේදනාවක් දැනුණා මේ කතාව ඇහුවට පස්සේ. අපේ දරුවෝ කණ්ඩායමක් මේ ඔයාලගේ වයසේ දරුවෝ කණ්ඩායමක් කියපු කතාවක් අපේ පන්තියකට ඇවිල්ලා කියපු කතාවක් හින්දා. ඉතින් ඒ හේතුව හින්දා අකමැත්තෙන් වුණත් යම් මේ දේ හින්දා අසරණතාවයට යම් පිරිසක් පත් වෙනවා පුතේ. ඉතින් ඔයාලා දන්නවා වෙන කිසිදු ගුරුවරයෙක් මම දන්න තරමින් මේ බහුතරයක් ගුරුවරු මේ YouTube විකාශනයන් දෙන්නේ නැහැ. Zoom ඔස්සේ සජීවීව උගන්වනවා විතරයි. කැම පුළුවන් අය සම්බන්ධ වෙනවා, බැරි අයට ඒක නැති වෙලා යනවා ඒ අවස්ථාව. හැබැයි දරුවෝ ගැන හිතලා මම මේ එකම වැඩේ දෙපාර ගානේ. මොකද මම මේක රෙකෝඩින් කරලා නැවත YouTube එකට අප්ලෝඩ් කරනවා කියන්නේ මට ඒ සඳහාත් ලොකු පිරිවැයක් යනවා. නැවත YouTube එකට මේ වීඩියෝස් දාන්න. එහෙම නොසිත මට සිදුවෙන පාඩුව ගැන නොහිත ලොකු පිරිවැයක් දරාගෙන මම මේ හැම ලෙසන් එකක්ම රෙකෝඩ් කරලා නැවත ඔයාලට නැවත බලන්න අවස්ථාව මෙතෙක් අවුරුදු එකහමාරක් පුරා ලබා දුන්නා. ඒ ගැන ඔයාලා දන්නවා. ඉතින් මින් ඉදිරියට මට එහෙම කරන්න වෙන්නේ නැහැ. එහෙම කරන්න වෙන්නේ නැත්තේ යම් පිරිසක් විසින් මේක අවස්ථාවක් කරගෙන ඒ වීඩියෝස් ලබා දෙන එක අවස්ථාවක් කරගෙන ඒකෙන් අනවශ්‍ය විදිහේ ප්‍රතිඵල අනවශ්‍ය විදිහේ දේවල් කරන්න පෙළඹෙච්ච හින්දා. ඉතින් සමා වෙන්න ඕන මේකෙන් පාඩුවටපත් වෙන නැත්තම් මේකෙන් අසරණතාවයටපත් වෙන මේ තීරණයේ හින්දා අසරණතාවයටපත් වෙන දරුවන් සමා වෙන්න ඕන. කරන්න දෙයක් නෑ පුතේ. මම අසරණයි. මම අසරණ වෙන්න හේතුව යම් පිරිසකගේ නොමනා හැසිරීම. හරි? ඒ නොමනා හැසිරීම. ඉතින් මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයාලා දැන් මේ මම කියන්නේ මොකද්ද කියලා අහන් ඉන්නවා. හැබැයි මේ මොහොතේ මේ වීඩියෝ එකත් එක්ක සජීව සම්බන්ධ වෙච්ච නැති රාශියක් දරුවෝ ඉන්නවා. මම දැන් දරුවෝ වගේ ගාව ඉගෙන ගන්න ළමයි 500කට 600කට ආසන්න ප්‍රමාණයකින් ළමයි 200ක් විතර තමයි ඔන්ලයින් ඉන්නේ.
ඒතර අනිත් 300ට මොකද වෙලා තියෙන්නේ? ඒ 300ම අර විදියට 300න් අසරණ ඇත්තටම අවංකවම සජීවීව සම්බන්ධ වෙන්න බැරි අය ඉන්නේ බොහොම ටික දෙනයි. හරි. ඒතර වැඩි හරියක් කරන්නේ වංචනිකව මේ වීඩියෝ බලනවා. වීඩියෝ එක පස්සේ බලනවා. ඒක මට කමක් නැහැ පස්සේ බලන එක. හැබැයි අර කැපකිරීම කරන්නේ නැතුව ඒ දේවල් කරන්නේ නැතුව වගේම විශේෂයෙන් මම අර කියපු ආයතනයකට එක්තරා ආයතනයකට ගිහිල්ලා තියෙනවා. කිහින් ඒ ආයතනයේදී කියලා තියෙනවා. නෑ ලක්ෂිත සර්ගේ කාඩ් එක පන්ති කාඩ් එක ගන්න ඕන නැහැ. පන්ති ගාස්තු ගෙවන්න ඕන නැහැ. ලක්ෂිත සර්ගේ ඕන නැහැ. අපි කවදාවත් ගෙව්වෙත් නැහැ. ඒ සර්ගේ වීඩියෝ එක අපිට කොහොමත් බලන්න පුළුවන් කියලා. එහෙම ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ පන්ති කාඩ් ගන්න ආයතනයකට ගිහිල්ලා ඒ ආයතනෙන් අනිත් ගුරුවරුන්ට අදාළ පන්ති කාඩ් අරගෙන ලක්ෂිත සර්ගේ නම් ඕන නැහැ. මේ මොකද ලක්ෂිත සර්ගේ වීඩියෝ එක කොහොමත් බලන්න පුළුවන් කියලා. ඒ වගේ බොහොම වේදනාකාරී විදියට හැසිරෙන යම් පිරිසක් හින්දා බොහොම වංචනිකව හැසිරෙන යම් පිරිසක් හින්දා පුතේ මට ඒ තීරණය අකමැත්තෙන් උනත් ගන්න සිද්ධ වුණා. හරි ඒ තීරණය ගන්න සිද්ධ වුණා. මින් ඉදිරියට අද සිට වීඩියෝස් ලබා දෙන්නේ නැහැ. හොඳයි වීඩියෝ ලබා දෙන්නේ නැහැ. ඔයාලගෙනුත් ඉල්ලීමක් කරනවා ආයතන හරහා හෝ බැංකුව හරහා අදාළ පන්ති ගාස්තු ගෙවීම සිදු කරන්න හේතුව අපි ගොඩාක් අපහසුතාවයට පෞද්ගලිකව මම ගොඩාක් අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක මේ දේවල් එක්ක මේ අපි කරගෙන ආපු දේවල් ඒ කරගෙන ආපු විදියට ඒ සිද්ධ කරගන්න නොහැකි වීම හින්දා. ඉතින් ඒ ගැන මම කතා කරන්නේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ පැත්තෙන් මම ඔයාලට ඉෂ්ට කරන්න ඕන යුතුයකම් හැම දෙයක්ම නොපිරිහෙලා මම මුලින් ඉඳලම ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔයාලා දන්නවා හැම යුතුයකම ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් බොහොම වේදනාවෙන් ඉන්නේ මම ඒ යම් ළමයි පිරිසකගේ ඒ හැසිරීම ඉන්නවා. රයිට් හරි. ඉතින් එහෙනම් අපි අද පටන් ගමු කතා කරගෙන යමු මේ සම්බන්ධයෙන්. එතකොට නොට් ద్వාරයේ හැසිරීම කිව්ව පුතේ මම නොට් ద్వාරයේ හැසිරීම ගත්තාම පුතේ අපි ඕනම තාර්කික පරිපථයක හෝ ඕනෑම තාර්කික ద్వාරයක මේ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන්නේ සත්‍යතා වගුවක් පාවිච්චි කරලා. ඒතකොට සත්‍යතා වගුවක් කියලා කියන්නේ ඕනෑම තාර්කික ద్వාරයක හෝ තාර්කික පරිපථයක ක්‍රියාකාරීත්වය නිරූපණය කරන්න පාවිච්චි කරන වගුවක්. එතකොට සත්‍යතා වගුවක් අදින්දී අපි බලනවා යම්කිසි තාර්කික ద్వාරයකට හෝ තාර්කික පරිපථයකට ආදානයන් කීයක් තියෙනවද කියලා. ඒතකොට සත්‍යතා වගුවක් අදින්දී අපි බලන්නේ මොනවද? යම්කිසි තාර්කික පරිපථයකට හෝ තාර්කික ద్వාරයකට දැන් මෙතන නම් තියෙන්නේ ద్వාරයක්නේ. මේ ద్వාරයට ආදානයන් කීයක් තියෙනවද? දැන් නොට් ద్వාරයට නම් මම කියලා ඇති නොට් ద్వාරයකට නම් අනිවාර්යයෙන්ම එක ආදානයයි තියෙන්න ඕන. එකට වැඩිය කොහෙත්ම තියෙන්න බෑ. නොට් ద్వාරයට එක ආදානයයි තියෙන්න ඕන මේ විදිහට. හොඳයි. අනිත් ద్వාර වලට නම් ආදාන දෙකක්, තුනක්, හතරක් හෝ ඊට වැඩියෙන් තියෙන්න පුළුවන්. අනිත් ద్వාර වලට. හැබැයි නොට්ට තියෙන්න පුළුවන් එකම එක ආදානයක් විතරයි. ආදාන එකයි නම් අපි බලනවා දෙකේ එක පළවෙනි බලය කීයද? ආදාන එකයි නම් මේ ආදාන ගාන තමයි බලයක් විදියට ගන්නෙ. ආදාන ගන්න. එතකොට දෙකේ පළවෙනි බලය ඔයාලා දන්නොත් 2යි. දෙකේ පළවෙනි බලය අගේ කීයද පුතේ? 2යි. ඉතින් එහෙනම් අපි සත්‍යතා වගුව අඳිද්දී මේ සත්‍යතා වගුවේ රූල් දෙකක් අඳිනවා. හරි? සත්‍යතා වගුවේ රූල් දෙකක් අඳිනවා. මේ තියෙන මාතෘකාව ලියන රූලනේ. එතකොට මෙතන අපි ලියනවා ආදානය මං ගත්තොත් A කියලා, ප්‍රතිදානය ගත්තොත් Q කියලා. එතකොට තියෙන ආදානය සහ ප්‍රතිදානය නිරූපණය කරනකොට තීරු දෙකයිනේ. පේලිය තීරු දෙකයි. මේ විදිහට තීරු දෙකයි. එහෙනම් ආදානය A ප්‍රතිදානය Q කියලා ගත්තොත් පුතේ ආදානයන් දෙකයි බිඳුව සහ එක විතරයි. අපි හැම වෙලාවෙම වගුවක් අඳිද්දි වගුවේ උඩට දාන්නේ බිඳුව. යටට තමයි එකේව දාන්නේ. හොඳේ? රයිට්. එතකොට බිඳුව ආදානය කරාම ආ දන්න නොට් ద్వාරයට බිඳුවක් ආදානය කරාම එයා ප්‍රතිදානය කරන්නේ මොකද්ද? 1. 1 ආදානය කරාම ප්‍රතිදානය කරනවා බිඳුව. එහෙම නේද? රයිට්. හැම වෙලාවෙම ආදානයේ අනුපූරකය ප්‍රතිදානය කරනවා. අපි කලින් සතියේ ඔක් කතා කරා නේද? සෑම විටම ආදානයේ අනුපූරකය ප්‍රතිදානය කරනවා. රයිට්. අපි මේ දැන් නෝට් එක ලියලා නතර කරපු තැනින් මෙන්න මේ වාක්‍ය ලියාගමු. අපි දැන් කතා කරපු වාක්‍ය මට ඒක ලියන්න කියන්න අමතක වුණා. කතා කරපු වාක්‍ය එක උඩට දාන්න බෑ පුතේ. සාමාන්‍යයෙන් අපි එක උඩට දාන්නේ නැහැ. ආදානයන් ලියද්දි බිඳුව තමයි උඩට දාන්නේ. බිඳුවේ ඒවා තියෙන ඒවා උඩට දාලා තමයි ලියන්නේ. හොඳේ? රයිට්. අපි ඒ වගන්තිය ලියාගමු. ලියන්න ඕනෑම තාර්කික ద్వාරයක හෝ තාර්කික පරිපථයක
තරුවක් දාලා ලියාගන්න යටින් ඕනෑම තාර්කික ద్వාරයක හෝ තාර්කික පරිපතයක මේ ටික නිකන් කොටු කරන්න බලාගෙන ලිව්වා නම් හොඳයි. හොඳයි. මේක ලියලි වරලා කොටු කරලා තියන්න බලාගෙන ලිව්වා නම් හොඳයි. ඕනෑම තාර්කික ద్వාරයක හෝ තාර්කික පරිපතයක පැත්තට ලියන්නද කියලා අහලා තියෙනවා කමක් නැහැ කැමැත්තක්. ඕනෑම තාර්කික ద్వාරයක හෝ තාර්කික පරිපතයක ඕනෑම තාර්කික ద్వාරයක හෝ තාර්කික පරිපතයක ආදානයන් සෑම විටම ඕනෑම තාර්කික පරිපතයක හෝ තාර්කික ద్వාරයක ආදානයන් සෑම විටම වම්පසින් නිරූපණය කළ යුතු අතරම ඕනෑම තාර්කික ద్వාරයක හෝ තාර්කික පරිපතයක ආදානයන් සෑම විටම වම්පසින් නිරූපණය කළ යුතු අතරම ප්‍රතිදානයන් දකුණු පසින් නිරූපණය කරයි. 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 එසේම කියලා කමාවක් දාලා ඊට පල්ලෙහා රූලෙන් ලියන්න. එසේම කියලා කමාවක් දාලා ඊට පල්ලෙහා රූලෙන් ඊළඟ ඡේදෙන් ලියන්න. ඕනෑම තාර්කික ద్వාරයකට හෝ පරිපතයකට පැවතිය හැක්කේ එසේම ඕනෑම තාර්කික ద్వාරයකට හෝ පරිපතයකට පැවතිය හැක්කේ එසේම ඕනෑම තාර්කික ద్వාරයකට හෝ පරිපතයකට පැවතිය හැක්කේ එසේම ඕනෑම තාර්කික ద్వාරයකට හෝ පරිපතයකට පැවතිය හැක්කේ එක් ප්‍රතිදානයක් පමණි. අනිවාර්යෙන් ප්‍රතිදාන එකයි තියෙන්න පුළුවන්. ආදාන තියෙන්න පුළුවන් එකක් හෝ ඊට වැඩිය හොඳේ. එක් ප්‍රතිදානයක් පමණි. එක් ප්‍රතිදානයක් පමණි. එක් ප්‍රතිදානයක් පමණි. එසේම ඕනෑම තාර්කික ద్వාරයකට හෝ පරිපතයකට පැවතිය හැක්කේ එක් ප්‍රතිදානයක් පමණි. right. එතකොට ආදාන එකක් හෝ ඊට වැඩියෙන් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිදාන අනිවාර්යයෙන්ම තියෙන කීයද පුතේ? එකයි. අපි මීළඟ ඉස්සරහට මේ තාර්කික ద్వාර කිහිපයක් පාවිච්චි කරලා පරිපත අඳිනවා. ඒ පරිපත ඇඳහමත් පරිපතයට තියෙන්නත් පුළුවන් එක ප්‍රතිදානයක් විතරයි. නේ? ආදාන තියෙන්න පුළුවන්. ඒක තේරුණාද කියන්නේ හැමෝටම? ඒ ලියපු වගන්තිය හැමෝටම ওই වගන්ති දෙක හැමෝටම පැහැදිලිද තේරුණාද කියන පුතේ? හැමෝටම හොඳින්ම තේරුණානේ. කාට හරි දරුවෙකුට අපැහැදිලි තැනක් තියෙනවා නම් නොතේරිච්ච තැනක් තියෙනවා නම් මට කියන්න ඕන. මම කියවනේ මේ පාඩම ගොඩක් ලස්සන පාඩමක් කියලා. right. දැන් ඒ වගේම අද මේ පාඩමේ ඉදිරි අධ්‍යයනයන් ඉගෙන ගනිද්දී ඔයා අනිවාර්යෙන් ළඟ වතුර බෝතලයක් තියාගන්න ඕන. මොකද නිදිමත විකාරයෙන් නිදිමතේ නම් මේක කරන්න බෑ. හොඳයි. හොඳටම සජීවීව බොහොම ඇක්ටිව් විදියට බොහොම ක්‍රියාශීලීව අද ලෙසන් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන. තේරුණානේ? බොහොම සජීවීව අද ලෙසන් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. හරි. එතකොට يعني අද ඒ තරම් වැදගත් කොටසක් උගන්වන්නේ. හොඳයි. ඉතින් ඒ හින්දා තමයි මේ පහුගිය දේවලුත් මතක් කරගෙන මම එන්නේ. right. ඊළඟ එක අපි සත්‍යතාව වගුවක් කියන්නේ මොකක්ද කියලාත් යටින් ලියමු. ඊළඟ වගන්තිය තරුවක් දාලා. ඇන් ద్వාරය ඇරුණම අනිත් ద్వාරවලට ආදානයන් ලක්ෂ ගණන් තියෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඇන් ద్వාරය නෙවෙයි පුතේ not ద్వාරය ඇරුණාම. මේක not එකනේ. not එකට තියෙන්න පුළුවන් ආදාන එකම විතරයි. හැබැයි අනිත් ඒවට ඕනෑ තරම් ආදාන තියෙන්න පුළුවන්. හරිද? ඊළඟ එක ලියාගමු. ඊළඟ එක සත්‍යතාව වගුවක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න. යම් තාර්කික ద్వාරයක හෝ පරිපතයක
යම් තාර්කික ద్వාරයක හෝ පරිපථයක 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 ක්‍රියාකාරීත්වය නිරූපණය කර ගැනීම සඳහා යම් තාර්කික ద్వාරයක හෝ පරිපථයක ක්‍රියාකාරීත්වය නිරූපණය කර ගැනීම සඳහා ක්‍රියාකාරීත්වය නිරූපණය කර ගැනීම සඳහා ක්‍රියාකාරීත්වය නිරූපණය කර ගැනීම සඳහා සත්‍යතා වගුවක් ගොඩනගා ගනු ලබයි. සත්‍යතා වගුවක් ගොඩනගා ගනු ලබයි. යම් තාර්කික ద్వාරයක හෝ පරිපථයක ක්‍රියාකාරීත්වය නිරූපණය කර ගැනීම සඳහා සත්‍යතා වගුවක් ගොඩනගා ගනු ලබයි. සත්‍යතා වගුවක් ගොඩනගා ගනු ලබයි. ක්‍රියාකාරීත්වය නිරූපණය කර ගැනීම සඳහා සත්‍යතා වගුවක් ගොඩනගා ගනු ලබයි. දැන් නොට් ద్వාරයේ ක්‍රියාකාරීත්වය මතකයිනේ. නොට් ద్వාරය සෑම විටම එහි ආදානයේ අනුපූරකය. අනුපූරකය කියන්නේ ප්‍රතිවිරුද්ධ දේ. අනුපූරකයක් කියන්නේ මොකද්ද පුතේ? ප්‍රතිවිරුද්ධ දේ ප්‍රතිදානය කරනවා. හරි? ඔව් නම් නැහැ කියන වගේ හැම වෙලාවෙම ආදානයේ ප්‍රතිවිරුද්ධය ප්‍රතිදානය කරනවා. බිඳුව ආදානය කරොත් එක ප්‍රතිදානය කරනවා. එක ආදානය කරොත් බිඳුව ප්‍රතිදානය කරනවා. දැන් මගේ දරුවෝ හැමෝටම නොට් ద్వාරයේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ලැබිලා තියෙන්නේ. මොකද කලින් සතියේ අපි මේක කතා කරලා තියෙන කාරණයක් හින්දා. ඊළඟට මම කතා කරන්නේ ගිය සතියේ අපි කතා කරපු ඇන් ద్వාරය ගැන නැවත වරක් මතක් කරන්නේ. ඇන් ద్వාරය. ඇන් ద్వාරයේ පුතේ ඇන් ద్వාරයක් අපි අඳින්නේ මෙන්න මෙහෙම. ඇන් ద్వාරයක් අඳින්නේ මෙහෙම. එතකොට ඇන් ద్వාරයට අවම වශයෙන් ආදාන දෙකක් වත් තියෙන්න ඕන. මතකයිනේ? ඇන් ద్వාරයට දැන් ඕනම තාර්කික ద్వාරයක ආදානයන් නිරූපණය කරන්නේ එහි වම්පසින්නේ. එතකොට අවම වශයෙන් ආදාන දෙකක්වත් තියෙන්න ඕන. හොඳ එකක් බෑ. දෙකක්වත් තියෙන. මම දැකලා දෙනවා සමහර දරුවෝ මෙන්න මෙහෙම අඳිනවා. හරි? කොහොම නම් දකින්න තියන්න එපා පුතේ. මේක අමූලික බොරුවක්. මේක අමූලික වැරදි. හරි? ඒකින්ද හොඳට මතක තියාගන්න අවම වශයෙන් ඇන් ద్వාරයට ආදාන දෙකක්වත් තියෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? සමහර විට මේකට ආදාන ඊට වඩා අර අපේ දපුතා කිව්වා වගේ ලක්ෂ ගණනක් වුණත් තියෙන්න පුළුවන්. ආදාන ලක්ෂ ගණනක් වුණත් පැවතින්න හැකියාව තියෙනවා. හැබැයි මම කලිනුත් කිව්වා ඕනෑම තාර්කික ద్వාරයකට හෝ ඕනෑම තාර්කික පරිපථයකට පැවතිය හැකි එක් ප්‍රතිදානයක් පමණි. ඒක අපි දකුණු පැත්තෙන් අඳිනවා. එතකොට මේ තියෙන්නේ ප්‍රතිදානය, මේ තියෙන්නේ ආදාන. මේ තියෙන්නේ මොනවද පුතේ? ආදාන. right? එතකොට අපි සත්‍යතා වගුවක් අඳින්න ගියොත් අපි සත්‍යතා වගුවේ තීරු කීයක් ගන්නවද? සත්‍යතා වගුවේ තීරු ගන්න පුතේ මේකේ තියෙන ආදාන සහ ප්‍රතිදාන ගණන මත. එතකොට ප්‍රතිදාන කොහොමත් එකයිනේ ආදාන ගන්න බලනවා. 1 2 3 4 5 6යි මෙයත් එක 7යි. එහෙනම් තීරු 7ක් ගන්න ඕන මෙහෙම. 1 2 3යි ඔහොම 7ක් ගන්න ඕන තීරු. හරි? එතකොට මේකේ තියෙන්න ඕන පේලි ගණන. සත්‍යතා වගුවක තියෙන්න ඕන පේලි ගණන තීරණය කරන්නේ ආදානවල බලය බලනවා. ඒ කියන්නේ දෙකේ බලය. දෙකේ බලයක් විදියට ගන්නවා ආදාන ගණන. ආදාන ගණන දෙකේ බලයක් ලෙස ලිව්වහම එහි පිළිතුර. ඒතර ආදාන 1 2 3 4 5 6යිනේ. දෙකේ 6 කියන්නේ දෙකේව 6ක් ගුණ කරන්න ඕන. දෙකේ 6 කියන්නේ දෙකේව 6ක්. 1 2 3 4 5 6යි. ඒතර දෙවරක් දෙක 4යි, 4 වරක් දෙක 8යි, 8 වරක් දෙක 16යි, 16 වරක් දෙක 32යි, 32 වරක් දෙක 64ක්. රූල් 64ක් ගන්න ඕනේ මේ වගේ පරිපථයකට. මේ වගේ ద్వාරයකට සත්‍යතා වගුව අඳින්න ගියොත් රූල් 64ක් පහළට තියෙන්න ඕනේ. පැහැදිලිනේ? රූල් 64ක් සෙල්ලම් නැහැ. ඒතර ආදාන ගාන වැඩි වෙනකොට පුතේ අපිට අපි අඳිනු ලබන සත්‍යතා වගුව සංකීර්ණ වෙනවා. ආදාන ගාන වැඩි වෙනකොට අපි එහි ක්‍රියාකාරීත්වය නිරූපණය කරන්න මේකේ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන්න අඳිනු ලබන සත්‍යතා වගුව ඉතාමත් සංකීර්ණ වෙනවා. හැබැයි පුතේ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න ඔයාලට කවදාවත්
මේ තරම් ලොකු සංකීර්ණ සත්‍යතාවක් වඳින්න දීලා නැහැ. කියන්නේ මම දැකලා තියෙන්නේ උපරිම රූල් 8ක් තියෙන. ඒ කියන්නේ ආදාන 3යිනේ 8යි කියන්නේ 2යි 4යි 8යි කියන්නේ ආදාන 3ක් සහිත මට්ටමේව විතරයි. ඊට වඩා ඒවා දැකලා නැහැ. ඒකින්ද මම මේකත් පොඩ්ඩක් පුංචි කරගන්නම්. මම මේක ආදාන දෙකකට හරියන විදියට ඇඳගත්තොත් ඔන්න මෙන්න එක ආදානයක් මෙන්න දෙවෙනි ආදානය. මම මේ ආදාන දෙක A හා B විදියට සැලකුවොත් ප්‍රතිදානය මම Q කියලා ගත්තොත් දැන් 1යි 2යි 3යිනේ. එහෙනම් මගේ සත්‍යතාවගුවේ තියෙනවා තීරු 3ක්. ඔන්න සත්‍යතාවගුවේ තීරු 3යි. රයිට්? තීරු 3යි. පේලි ගාන බලන්න පුළුවන් ආදාන 2යිනේ. ආදාන 2යි නම් දෙකේ දෙවෙනි බලය. ඒ කියන්නේ 4යි. එහෙනම් පේලි 4යි. 1යි 2යි 3යි 4යි. මෙතන ලියන්නේ ආදානයන් ටිකනේ. ආදාන මොනවද? A B ප්‍රතිදානය Q. අපි හැම වෙලාවෙම ආදානයන් මේ වගුවෙත් ආදානයන් ටික ලියන්නේ වම් පසින්. ප්‍රතිදානයන් ලියන්නේ දකුණු පසින්. හරි? වගුවේ අපි ලියන්නේත් එහෙමයි. එතකොට අපිට මේකේ සත්‍යතා වගුව දැන් මේ not and ద్వාරයේ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන සත්‍යතා වගුව අඳිනකොට ඒත් මම කිව්වා අර බිඳුව උඩට දාන්න ඕන. මුලින්ම පළවෙනි පේළුවේ පුතේ දැන් 4ක් තියෙනවනේ කොටු 4ක් තියෙනවා නම් කොටු 4ෙන් 2ක් බිඳු 2ක් එකේව දානවා. කොටු 8ක් තියුණා 4ක් බිඳු 4ක් එකේව. කොටු 16ක් තියුණා 8ක් බිඳු 8ක් එකේව. එහෙම ලියන්නේ. මුල් පළවෙනි පේළුවේ පළවෙනි තීරුවේ මුලින්ම බිඳු 2 එකේව. ඊළඟ තීරුව තියෙනවනේ. ඊළඟ තීරුවේදී 0.1 අර ශිෂ්‍යත්වයේදී රටා ගැන කතා කරනවනේ. ආන් ඒ වගේ දෙයක්. හොඳේ. සංඛ්‍යා රටා වගේ දේවල්. එතකොට මතක තියාගන්න and ద్వාරය කියලා කියන්නේ and එකක් සහ කියන එකනේ සිංහලෙන් සහ A සහ B මේක හරියට ಗುಣ කිරීමක් වගේ. මේක හරියට මොකක් වගේද පුතේ? ಗುಣ කිරීමක් වගේ. හැබැයි ಗುಣ කිරීම කියන එක අපි සංකේතවත් කරන්නේ ඩොට් එකකින්. ඩොට් එකකින්නේ සංකේතවත් කරන්නේ. ඒතර ಗುಣ කිරීම කියන්නේ ආදානයන්ගේ ගුණිතය ප්‍රතිදානය කරයි. කියන්න මාත් එක හයියෙන් and ద్వාරයේ හැසිරීම and ద్వාරය සෑම විටම ආදානයන්ගේ ගුණිතය ප්‍රතිදානය කරයි. කියන්න මාත් එක හයියෙන් and ద్వාරය සෑම විටම ආදානයන්ගේ ගුණිතය ප්‍රතිදානය කරයි. දරුවෙක් අහනවා අනිවාර්යයෙන්ම විභාගයටත් සත්‍යතා වගුව අඳින්න ඕනද කියලා. පුතේ සත්‍යතා වගුව අඳින්න කියලා තියෙනවා නම් ඔයා අඳින්න ඕන. ඒ විතරක් නෙවෙයි තාර්කික ద్వාරයක ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා නම් ඔයා සත්‍යතා වගුව ඇඳ ගන්න ඕන. ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා ඔයාට අවබෝධ කරගන්න. තේරුණානේ? සත්‍යතා වගුව අපිට ඉදිරියේදී ගොඩාක් වැදගත් වෙනවා. හරි? විභාගෙදී අඳින්න කියලා තියුණොත් අඳින්න ඕන. ගොඩාක් වෙලාවට කියනවා හොඳේ. රයිට්. එහෙනම් මාත් එක කියමු හයියෙන් and ద్వාරයේ හැසිරීම and ద్వාරය සෑම විටම ආදානයේ ගුණිතය ප්‍රතිදානය කරයි. නැවත වරක් කියන හයියෙන් කියන්න. හයියෙන් ශබ්ද නගලා කියන්න මගේ පුතේ. and ద్వාරය සෑම විටම ආදානයේ ගුණිතය ප්‍රතිදානය කරයි. ආදානය වම් පසින් ප්‍රතිදානය දකුණු පසින්. හොඳේ? රයිට්. එතකොට ගුණිතය නම් ආදානයේ ගුණිතය නම් බිඳුව වරක් බිඳුව. බිඳුව වරක් බිඳුව කියේ පුතේ? බිඳුවයි. බිඳුව වරක් එක බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. එක් වරක් එක එකයි. ආදානයේ ගුණිතය නම් එයා හැම ප්‍රතිදානයක් ලබා දෙන්නේ එකම එක අවස්ථාවකදී විතරයි. ආදානයන් සියල්ලම තෘප්ත වූ විට පමණයි ප්‍රතිදානයක් ලබා දෙන්නේ. පැහැදිලිනේ? අපි මේකේ බූලිය බීජ ප්‍රකාශනය ලියනවා මෙහෙම. Q සමානයි. Q කියන්නේ ප්‍රතිදානයනේ. Q සමානයි A ගුණ කිරීම B. ගුණ කිරීම කියන එක මෙහෙම දාන්න නෑ. ඒක x අකුර වගේ. ඒකින්ද අපි මෙතෙන්ට දානවා ඩොට් එක. A.B. right? අපිට අර කලින් not ద్వාරයේ මතක් කරගන්න බැරිනවා. not ద్వාරයේදී පුතේ අපි Q සමානයි A' කියලා ගන්නෙ. හොඳේ A' කියලා ගන්නෙ සත්‍යතාවක කලින් එකේ. හොඳේ? right. මේකත් පැහැදිලි. හරි. ඔන්න මගේ පුතේ කලින් සතියේ මම කතා කරපු දේවල් ටික නැවත වරක් මතක් කරලා අවසానයි. එහෙනම් මම යනවා අද මාතෘකාවට. මාතෘකාව ලියන O ద్వාරය. මාතෘකාව ලියන්න O ద్వාරය. O ద్వාරය. මාතෘකාව ලියන්න O ద్వාරය. O ద్వාරය. O ద్వාරය. O gates. O ద్వාරය. O gates. O ద్వාරය. O gates. right? හරි. හරි නේද? මාතෘකාව ලිව්වද? O ద్వාරය. O gates. ready නේද හැමෝම? right. ලියන්න
මූලික තාර්කික ద్వාර අතුරින් 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 ආදානයන්ගේ එකතුව ප්‍රතිදානය කරනු ලබන මූලික තාර්කික ద్వාර අතුරින් ආදානයන්ගේ එකතුව ප්‍රතිදානය කරනු ලබන මූලික තාර්කික ద్వාර අතුරින් ආදානයන්ගේ එකතුව ප්‍රතිදානය කරනු ලබන්නේ මෙයයි. මූලික තාර්කික ద్వාර අතුරින් ආදානයන්ගේ එකතුව ප්‍රතිදානය කරනු ලබන්නේ මෙයයි. මූලික තාර්කික ద్వාර අතුරින් ආදානයන්ගේ එකතුව ප්‍රතිදානය කරනු ලබන්නේ මෙයයි. මූලික තාර්කික ద్వාර අතුරින් ආදානයන්ගේ එකතුව ප්‍රතිදානය කරනු ලබන්නේ මෙයයි. right. O ద్వාරය. එයා ආදානයන්ගේ එකතුව ප්‍රතිදානය කරනවා. ආදානයන්ගේ ඓක්‍ය ප්‍රතිදානය කරනවා. right. මේ O ద్వාරයේ සම්මත සංකේතය අඳින්නේ අපි මෙන්න මේ විදියට. O ద్వාරයේ සම්මත සංකේතය අඳින විදිය කවුරුත් බලා ගන්න. මෙන්න මෙහෙමයි. මුලින්ම දැන් ඔයාගේ පොතේ මෙහෙම රූල් තියෙනවා. කොහොම රූල් තියෙනවා. right. මුලින්ම මෙන්න මෙහෙම පොඩ්ඩක් වක් ගහිච්ච රේඛාවක් අඳිනවා. මේ රේඛාව හරි. හොඳට මතක තියාගන්න මේ අඳින විදිය මෙන්න මෙහෙම පොඩ්ඩක් වක් වෙච්ච. අර ඉස්සෙල් එක n ద్వාරය අඳිද්දි මෙහෙම ගත්තපු එක වගේ නෙමෙයි. හොඳේ. ඊට වඩා අඩුයි. මේ වක් වීම අඩුයි. ඊට පස්සේ දෙවෙනි එක මෙහෙම අර ගන්නවා මෙතනින් පෑන නතර කරනවා. පැන්සල පෑන නතර කරනවා. ඊට පස්සේ මෙහෙම ගන්නවා. ඒතර ඔයාලට පේනවා මෙතන පොඩි නැම්මක් එනවා. හොඳේ. මෙතනින් පොඩි නතර වීමක් එනවා. නැවත වරක් ඇන්දොත් මෙහෙම එක රේඛාවක් අඳිනවා. මෙහෙම අඳිනවා. ටිකක් දුරට ගන්න ඕන. ඊට පස්සේ ඔහොම එනවා. හරි. ඔන්න ඔහොම තමයි n ద్వාරය අඳින්නේ. O ద్వාරය අඳින්නේ. O එක. සමහර ළමයි මේක අඳිනවා ඔන්න ඔහොම. ඔහොම නම් වැරදි පුතේ. මේ හඳ නෙමෙයි අඳින්න කියන්නේ. O ద్వාරය. හඳවල් අඳින්න නම් එපා. හොඳේ මෙහෙම අඳිනවා. මෙහෙම අඳින්න එපා. උනන්දුවෙන් නුවමනාවෙන් මේක අඳින්න. මේ රේඛාව මේ පළමු රේඛාව ටිකක් පොඩි වක්‍රයක් අඳින්න. ඊළඟ එක ඊට වඩා ටිකක් ලොකු වක්‍රයක් මෙහෙම ඉදිරියට ගිහිල්ලා මෙහෙම එනවා. right. ඔන්න ඔහොම තමයි O ద్వාරය අඳින්නේ. හරි. අර විදියට නම් අඳින්න එපා. හොඳේ. ඉස්සරහට ඔන්න ඔහොම ඒවා ඇදලා නම් මට ගෙනත් දෙන්න එපා. පොතත් එක්කම විසි කරනවා. හොඳේ. right. හරි. ලස්සනට අඳ ගන්න O ద్వාරය. එතකොට මේකටත් මේ O ద్వාරයටත් අවම වශයෙන් ආදාන දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් පවතින්න පුළුවන්. ඔහොම ආදානයන් කිහිපයක් පවතින අවස්ථාවක් තියෙනවා. හරිද? right. හැබැයි ප්‍රතිදාන එකයි තියෙන්නේ. ප්‍රතිදාන එකයි. හොඳේ. right. මම මේක A, මේක B, මේක මම Q කියලා ගන්නවා. මේ දෙකම ඇඳ ගන්න. හොඳේ? මේ දෙකම ඇඳ ගන්න. මෙහෙම එකක් ඉස්සරහින් එකක් අදින්න. හොඳේ? එකක් ඉස්සරහින් එකක් අදින්න. මේ දෙකම අදින්න. ඇඳලා ඉවරනම් කියන්න. හොඳේ?
ඔව් මේ දෙකම අඳින්න ඕන පුතේ. මේ දෙකම අඳින්න. right ඇඳලා ඉවරයිනේ. හරි. දැන් මම කිව්වා මේ හාගන්න කො හොඳට වාඩි වෙන්න පුතේ. හොඳට වාඩි වෙන්න. හොඳ හුස්මක් ගන්න. ලොකු හුස්මක් දීර්ඝ හුස්මක් ගන්න. මම කිව්වානේ පෙනහළු පුපුරන්නේ නැහැ. ලොකු දීර්ඝ හුස්මක් ගන්න. හොඳ හුස්මක්. right. දැන් ඒක ආය ප්‍රාශ්වාස කරන්න. නැවත ලොකු හුස්මක් ගන්න. right. නැවත ඒක ප්‍රාශ්වාස කරන්න. හරි. දැන් හොඳ අවධානයෙන් බලන්න. වතුර එකක් ළඟ තියෙනවා නම් වතුර එක උත්බොන්න. මේ ඕද්වාරය. දැන් අපි කලින් කතා කරේ ඇන්ඩ් ගැනනේ. ඇන්ඩ් එක ඇන්ඩ් ద్వාරය කරේ ආදානයන්ගේ ගුණිතය ප්‍රතිදානය කරපු එකනේ. මෙයා මොකද්ද කරන්නේ? ආදානයන්ගේ එකතුව ප්‍රතිදානය කරනවා. ඕද්වාරය මොකද්ද කරන්නේ පුතේ? ආදානයන්ගේ එකතුව. ඒ කියන්නේ ඕද්වාරයේ එකතුව ප්‍රතිදානය කරනවා. එකතුව. එතකොට එහෙනම් අපිට මේකට ලියන්න පුළුවන් බූලිය බීජ ප්‍රකාශනය ප්‍රතිදානය සමානයි. ඒ කියන්නේ Q සමානයි A ධන B. A ධන B. එකතුවනේ A ධන B. මෙතන ලියන්න පුළුවන් Q සමානයි A ධන B ධන C ධන D කියලා. ආදානයන්ගේ එකතුව ප්‍රතිදානය කරනවා නම් අපිට මෙහෙම ලියන්න පුළුවන් නේ. right. අපි මේකට කියනවා බූලිය බීජ ප්‍රකාශනය කියලා. මොකක් කියලාද මේකට කියන්නේ? බූලිය බීජ ප්‍රකාශනය. බූලියන් ලොජික් එක කියලා අපි කියනවා. බූලිය බීජ ප්‍රකාශනය. right. මේක ලියා ගන්න පුතේ බූලිය බීජ ප්‍රකාශනය A plus B ධන Q කියලා ලියන්නත් පුළුවන්ද කියලා අහලා තියෙනවා. පුළුවන්, ගැටලුවක් නැහැ. right. දරුවෙක් අහලා තියෙනවා ආදානයට වඩා ප්‍රතිදානයේ ඉර දිගට ඇන්දොත් වැරදි නෑ. එහෙම එකක් නෑ. අපෝ නෑ. වාට ඕන තරම් දිගට අඳින්න. කිසි ප්‍රශ්නයක් නෑ. අවුට්පුට් එක Q කියලා ගන්නෙ මොකද? මොකක් හරි විශේෂ හේතුවක් නෑ. එහෙම එකක් නෑ පුතේ. මම නිකන් Q කියලා ගන්නවා. සාමාන්‍යයෙන් Q කියලා තමයි අපේ මේ අර ප්‍රශ්න පත්‍රවලත් අපිට දකින්න ලැබෙන්නේ. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවලත් Q කියලා තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා මම Q කියලා ගන්නවා. ඉතින් අපිට කැමති එකක් ගන්න පුළුවන් insert. ඒ කැමති එකක් ගන්න පුළුවන්. හොඳයි. right. කැමති එකක් ගන්න පුළුවන්. එහෙම විශේෂත්වයක් නැහැ. හරි නේද? මේ බූලිය බීජ ප්‍රකාශන ලියාගත්තනේ. දෙව නේද? right. ඊළඟට යටින් ලියන්න අනුමාත්‍රිකාවක්. ඕද්වාරයන්ගේ සත්‍යතා වගුව. ඕද්වාරයන්ගේ ක්‍රියාකාරීත්වය නිරූපණයට සත්‍යතා වගුව ගොඩනැගීම. යන්න ඕද්වාරයන්ගේ ක්‍රියාකාරීත්වය නිරූපණයට සත්‍යතා වගුව ගොඩනැගීම. ඕද්වාරයේ ක්‍රියාකාරීත්වය නිරූපණයට සත්‍යතා වගුව ගොඩනැගීම. ඕද්වාරයේ ක්‍රියාකාරීත්වය නිරූපණයට සත්‍යතා වගුව ගොඩනැගීම. right. මම චුට්ටක් පුංචි කරලා ඉඳගත්තා. මට සත්‍යතා වගුව අඳින්නේ යටින් ඉඳ තියාගන්න. දැන් සත්‍යතා වගුව කියලා කියන්නේ ඕනෑම තාර්කික ద్వාරයක හෝ තාර්කික පරිපථයක ක්‍රියාකාරීත්වය නිරූපණය කරන්න අපි පාවිච්චි කරන දේනේ සත්‍යතා වගුව කියලා කියන්නේ. එතකොට මගේ පුතේ අපි මෙන්න මේකට සත්‍යතා වගුව අඳිද්දි මෙන්න මේ ඕද්වාරයට සත්‍යතා වගුව අඳිද්දි අපි බලන්න ඕන මුලින්ම ආදානයන් කීයක් තියෙනවද? මෙතන ආදානයන් කීයද පුතේ? ආදානයන් 2යි. එහෙනම් දෙකේ දෙවෙනි බලය බලනවා. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. එහෙමනේ? right. අපි දැන් සත්‍යතා වගුව අඳින්න පටන් ගන්නවා. සත්‍යතා වගුව අඳිද්දි මුලින්ම අපි අඳගන්නේ තීරු ටික. තීරු කීයක් තියෙනවද? 1 2 3යි. ආදානයන් සහ ප්‍රතිදානයන් වල එකතුව තීරු ගන්න. එහෙනම් A තීරුව තියෙනවා, B තීරුව තියෙනවා, Q තීරුව තියෙනවා. එච්චරයිනේ. එහෙනම් ඔහොම තීරු 3යි. තීරු 3යි. දැන් බලනවා පේලි කීයක් ඕනද? පේලි කීයද? 4යි. ආදානයන් බලයක් විදියට ලිව්වහම දෙකේ බලයක් එහෙනම් 4යි. 1යි 2යි 3යි 4යි. right 4යි. දැන් මම කිව්වා
දැන් මුලින්ම පෑනක් අරගෙන හරි මුලින්ම මෙන්න මේ පළමු පේලිය A කියන පේලිය ආදානයන්ගේ පළමු පේලිය. දැන් මෙතන A සහ B ගන්න ඕන එකත් අනිවාර්ය නෑ. මෙතනටත් කැමති විදියට ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි ගන්නේ A B C D කියන එක තමයි ආදානයන් වලට ගන්න. පළමු පේලිය දැන් තියෙනවනේ මේ බලන්න. මේ බලන්න පුතේ පේලි තියෙනවා 1 2 3 4ක්. හතරක් තියෙනවා නම් දෙකක් බිංදු දෙකක් එක ඒවා අඳිනවා. ඊළඟ එකේදී බිංදුවයි 1යි බිංදුවයි 1 කියලා ලියනවා. ඒ කියන්නේ මෙතන බිංදු 2 නම් මෙතන බිංදු 1යි. මෙතන බිංදු 4ක් තිබුණා මීට වඩා ලොකු එකකදී මෙතන බිංදු ලියනවා දෙකක්. හොඳේ බිංදු 2යි 1 2යි එහෙම ලියනවා. මතක ඇති. රයිට්. එතකොට මේකේ ප්‍රතිදානය ලියද්දි පුතේ එකතුවනේ ආදාන එකතුව. බිංදුවයි බිංදුවයි එකතු කරාම පුතේ උත්තරේ බිංදුවයි. බිංදුවයි 1යි එකතු කරාම කීයද? බිංදුවයි 1යි එකතු කරාම කීයද? මට කියන්න. මං ගණන් දන්නේ නැහැ. බිංදුවයි 1යි එකතු කරාම කීයද? බිංදුවයි 1යි එකතු කරාම 1යි. 1යි බිංදුවයි එකතු කරාම 1යි බිංදුවයි එකතු කරාම 1යි බිංදුවයි එකතු කරාමත් 1යි. 1යි 1යි එකතු කරාම 1යි 1යි එකතු කරාම කීයද? 1යි 1යි එකතු කරාම 1යි 1යි එකතු කරාම කීයද පුතේ? 1 ධන 1 1 ධන 1 2යි නේ. 1 1 එකතු කරාම 2යි නේද? හා බොහොම හොඳයි. 1 1 එකතු කරාම කීයද? 2යි. රයිට්. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. රයිට්. ඩිජිටල්. මේ ඩිජිටල් නේ. ඩිජිටල් වල දෙකේ ඉලක්කමක් තියෙන පුළුවන්ද? ඩිජිටල් වල දෙකේ ඉලක්කමක් තියෙන බෑ. දැන් අපි මෙන්න මෙතනින් එහා බුද්ධිමත්ව හිතනවා. මොකද්ද හිතන්නේ? මේ බිංදුව සහ එක අපි පාවිච්චි කරන්නේ විද්‍යුතය නිරූපණය කරන්නනේ. බිංදුව සහ එක පාවිච්චි කරන්නේ මොකටද පුතේ? විද්‍යුතය නිරූපණය කරන්න. එතකොට බිංදුව සහ එක පාවිච්චි කරන්නේ විද්‍යුතය නිරූපණය කරන්න නම් මෙතනින් නිරූපණය වෙන්නේ විද්‍යුත් ස්පන්දයක්, මේකෙන් නිරූපණය වෙන්නේ විද්‍යුත් ස්පන්දයක්. විද්‍යුත් ස්පන්ද දෙකක් එකතු වුනහම නැවත ගොඩ නැගින්නේ මොකක් විතරයිද? විද්‍යුත් ස්පන්දයක්. එතකොට විද්‍යුත් ස්පන්ද දෙකකින් ගොඩ නැගෙන්නේ විද්‍යුත් ස්පන්දයක් නම් අපි විද්‍යුත් ස්පන්දයන් නිරූපණය කරන්න නම් සංඛ්‍යා පාවිච්චි කරේ අපි අපේ පහසුවට මේකේ ගණිතමය මෙහෙවන යොදාගත්තට ඇත්තටම මෙතන එන්නේ දෙක නෙමෙයි. මෙතන මොකක්ද එන්නේ? 1. හොඳට මතක තියාගන්න. මෙතෙන්ට එන්නේ 1. එතකොට 1යි 1යි එකතු කරාම 2යි නෙමෙයි 1යි 1යි එකතු කරාම කීයද? 1යි. එකේවා දෙකක් නෙමෙයි එකේවා 10ක් එකතු කරත් අපි කියන්නේ 1යි කියලා. ඒකට හේතුව මගේ පුතේ විද්‍යුත් ස්පන්දයක් නිරූපණය කරගන්න අපිට දැන් විද්‍යුත් ස්පන්දයක් බෝඩ් එකේ ලියන්න බෑනේ. ඒ ලියන්න තමයි මේ බිංදුව සහ එක පාවිච්චි කරන්නේ. දැන් තේරුණාද ඒක? තේරුණාද? මට කියන්න බගේ දරුවනේ මෙතෙන්ට එක දාපු එක ඇයිද කියලා ඔයාලා හැමෝටම තේරුණාද? මෙතන එක දාපු එක ගැටලුවක් නැහැ කියන එක ඔයාලට තේරුණාද? තේරුණානේ? රයිට්. හරි. very good. බොහොම හොඳයි. හරි. දැන් මම ඔයාලට චැලෙන්ජ් කරනවා මෙන්න මේකට සත්‍යතාව වගුව අඳින්න කියලා. මම ඔයාලට චැලෙන්ජ් කරනවා මේකට දැන් මේක ඇඳලා පල්ලෙහැන් මේකට සත්‍යතාව වගුව අඳින්න ඉක්මනට මේකට ඇඳලා ඉවරලා කියන්න මට. මෙන්න මේ තාර්කික ద్వාරයට අඳින්න. නෑ මේක අඳින්න ඕනේ නෑ මේක පල්ලෙහැන් තියන්න පුතේ. මෙතන පහළිට තියෙනවා නේද මේ සත්‍යතාව වගුව ඇඳලා මේක මම පොතේ දෙපැත්තෙන් ඇඳ ගන්න කිව්වේ. ඉතින් නැත්නම් කමක් නෑ පහළින් අඳින්න මේක ලියන්න ඕනේ නෑ ආයේ හොඳේ. මේක අඳින්න ඕනේ නෑ පහළින් අඳින්න. ඇඳලි වල කියන්න මට ඉක්මනට මට කියන්න මගේ පුතේ මේකේ තීරු කීයක් තියෙනවද? මේකේ තීරු කීයක් තියෙනවද? මේකට අදාළ සත්‍යතාව වගුවේ තීරු කීයක් තියෙනවද? තීරු 5යි හොඳේ. තීරු 5යි. තීරු කියන්නේ සිරස්ව තියෙන ඒවා. ඒතකොට තීරු තියෙන්නේ A B C D සහ Q කියන තීරු 5 තියෙනවා. පේලි කීයක් එන්න ඕනද කියන්න මට? පේලි කීයක් එන්න ඕනද? පේලි 16ක් තියෙන්න ඕන. පේලි 16ක්. හොඳයි. හරි. අඳින්න බලන්න.
16ක් කියන්නේ මේ මාත්‍රිකා ලියපු පේලිය නැතුව 16ක් තියෙනවා. ඒතකොට මාත්‍රිකා ලියපු එකත් එක 17ක් එන්න ඕන. 17ක් එන්න ඕන. මන්ට අන්දර ඉවරලා කියන්නේ ඉවරයි කියලා. මේක කලින් ඇඳ නේද පුතේ? දරුවෙක් අහනවා මේක ආයෙ අඳින්න ඕනද කියලා. මේක කලින් ඇඳනේ දැන් ඔයා. මේක ආයෙ අඳින්න ඕනේ නැහැ. දරුවෙක් අහලා තියෙනවා ලොකු සත්‍යතාවක් වෙන්නේ A level වලටද කියලා. සාමාන්‍යයෙන් A level වලටවත් එන්නේ නැහැ පුතේ. එහෙම එන්නේ නැහැ සාමාන්‍යයෙන්. දැන් ඔය අඳින මට්ටම එකක්වත් කවදාවත් විභාගයක ඇවිල්ලා නැහැ. දැන් ඔයාලා ඔය අඳින සත්‍යතාවකුව තියෙනවනේ. ওই තරම් ලොකු එකක්වත් කවදාවත් විභාගයට ඇවිල්ලා නැහැ. ඒ වගේම කියන්න ඕන මේ දැන් ඉදිරියට දැන් අද ඉඳලා මම ඔයාලට දෙනවා මේ වැඩ කියන්නේ මේ පාඩම ඇසුරෙන් ඔයාලට විවිධ පැවරුම් ලබා දෙනවා. එතකොට හැම දරුවෙක්ම ටෙලිග්‍රෑම් ගෲප් එකට කොහොම හරි ඇඩ් වෙන්න. මොකද ටෙලිග්‍රෑම් ගෲප් එක මම ඕපන් කරලා තියෙන්නේ ඔයාලට ඔයාලා හදන ගණන් වල ඒ කියන්නේ මේ තාර්කික මේ පරිපතවල ෆොටෝස් එවන්න. එතකොට තාර්කික පරිපතවල ෆොටෝ ගහලා එවන්න ඕන. ඉතින් ඒකින්ද මේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇඩ් වෙන්න හැම දරුවෙක්ම හොඳයි. හරි ඉවරයිනේ. රයිට්. මට මේ බෝඩ් එකේ ඉඳ නැති හින්දා මම මේක ඉරේස් කරනවා. රයිට්. එතකොට මොනවද ආවේ? A B C D Q කියලා ආවා. ඔහො. මොමනේ වගු ආවේ? මොමනේද වගු ආවේ? එතකොට පුතේ මට දැන් මේකේ මම ඉරි 16ක් ගහන්න යන්නේ නැහැ. මට 16ක් ගහ ගන්න අමාරු හින්දා මම මෙහෙම ලිව්වොත් මුලින්ම බිංදු 8යි 4යි 5යි 6යි 7යි 8යි 1 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි එකේව 8ක් තියෙනවා. රයිට් බිංදු 8යි එකේව 8ක් තියෙනවා. ඔයා මෙහෙම ඉරි ගහලා තියෙනවනේ. රයිට් මේ පේලිය හරිනේ. ඊළඟට පුතේ දැන් මේකේ 8 8නේ තියෙන්නේ. මේකේ 8 8 නම් ඊළඟේ 4 4. බිංදු 4යි එකේව 4යි බිංදු 4යි එකේව 4යි. මේක තමයි රටාවක් කියන්නේ. මෙතන මුලින්ම බිංදු 8යි දැන් රූල් 16ක් ආවනේ බිංදු 8යි එකේව 8 එනවා. ඊළඟට බිංදු 4යි එකේව 4යි බිංදු 4යි එකේව 4. ඊළඟට බිංදු 2යි. බිංදු 2යි එකේව 2යි බිංදු 2යි එකේව 2යි බිංදු 2යි එකේව 2යි බිංදු 2යි එකේව 2. ඊළඟ රටාව. ඊළඟ එකේදී බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි ඔය විදිහට තියෙනවා. කොහොමද මේ විදිහට ආදානයන් ටික ලියපු අය? කොහොම මේ විදිහට ආදානයන් ටික ලියපු අය? මේක හරි අය? මේ ටික හරි අය කොබලා? right. දැන් ප්‍රතිදානයන් ලියන්නේ හරි ලේසි. එකතු කරද්දී බිංදුවයි බිංදුවයි එකතු කරාම බිංදුවයි 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 එකතු කරාම බිංදුවයි 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 එකතු කරාම බිංදුවයි. මෙතන බිංදුවයි 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 1යි 1යි. බිංදුවයි 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 1යි 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 බිංදුවයි 1යි. එහෙනම් මේක ඔහොම එකේව පේලියක් එන්නේ. සියලුම ආදානයන් බිංදුව වන අවස්ථාව හැර අනිත් සෑම අවස්ථාවකදීම ප්‍රතිදානයක් ලබා දෙනවා. right. කොහොමද මේක හරියයි? හැමෝම එවන්න බලන්න මට මේක හරියයි? right. දැන් එනවා පුළුවන් නේ සත්‍යතාවක වඳින්න පුළුවන් නේ? කොහොම සතුටුයි? කොහොම හොඳයි හොඳේ? ලියන්න යටින් ඕ ద్వාරය යටින් ලස්සන අකුරෙන් ලියන්න වෙන පාට පෑනකින් වෙන පාට පෑනකින් හොඳේ? ඕ ద్వාරය
ඕද්වාරය ආදාන සියල්ල තෘප්ත නොවන විට පමණක් ඕද්වාරය ආදාන සියල්ලම ඕද්වාරය ආදාන සියල්ලම තෘප්ත නොවන විට පමණක් ඕද්වාරය ආදාන සියල්ලම තෘප්ත නොවන විට පමණක් ඕද්වාරය ආදාන සියල්ලම තෘප්ත නොවන විට පමණක් ප්‍රතිදානයක් ලබා නොදේ. ඕද්වාරය ආදාන සියල්ලම තෘප්ත නොවන විට පමණක් ඕද්වාරය ආදාන සියල්ලම තෘප්ත නොවන විට පමණක් ප්‍රතිදානයක් ලබා නොදේ. ප්‍රතිදානයක් ලබා නොදේ නැත්නම් ප්‍රතිදානය ශූන්‍ය වේ. ප්‍රතිදානයක් ලබා නොදේ. අනෙක් සෑම අවස්ථාවකදීම එය ප්‍රතිදානයන් ලබා දෙනු ලබයි. 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 right. ඔන්න අපි මූලික තාර්කික ద్వාර ආකාර තුනම ගැන කතා කරා. අපි කතා කරා පුතේ not ద్వාරය ගැන. not ద్వාරය ගැන. ඒ වගේම අපි කතා කරා and ద్వාරය ගැන. and ద్వාරය ගැන. ඒ වගේම අපි දැන් කතා කරා both ద్వාරය ගැන. එහෙම නේද? අපි තාර්කික ద్వාර ආකාර තුනක් ගැන කතා කරා. not ద్వාරයේ අපි සම්මත සංකේතය අඳිනු ලබනවා මෙන්න මේ විදියට. and ద్వාරයේ සම්මත සංකේතය අපි අඳිනු ලබනවා මෙන්න මේ විදියට. ඕද්වාරයේ සම්මත සංකේතය අපි අඳිනු ලබනවා මෙන්න මේ විදියට. right. එතකොට මේවායේ බූලිය බීජ ප්‍රකාශන ලියන්නේ පුතේ ප්‍රතිදානය Q සමානයි A ගේ අනුපූරකය කියන එක A dash කියලා අපි නිරූපණය කරනවා. මේක අපි නිරූපණය කරනවා මේක ගුණිතයක් විදියට Q සමානයි A dot B කියලා. මේක අපි ලියනවා පුතේ Q සමානයි A plus B කියලා. පැහැදිලිනේ? A plus B කියලා. එතකොට මේකේ සත්‍යතාව වගු ඇන්දොත් A සහ Q ඔහොම බිඳුව නම් එක නම් බිඳුව. මේක ඇන්දොත් පුතේ A B Q කියලා අපි ලියනවා බිඳු 2යි 1 ව 2 බිඳුවයි 1යි බිඳුවයි 1. ඔහොම ලියා ගන්නවා. ප්‍රතිදානය ලියනවා පුතේ මේක ගුණිතයක් නේ බිඳුව වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් 1 බිඳුවයි 1 වරක් බිඳුව බිඳුවයි 1 වරක් 1 1යි. කියන්නේ ආදාන සියල්ලම තෘප්ත වන විට පමණක් ප්‍රතිදානයක් ලබා දෙනවා. මේකත් අපි ලිව්වොත් A B Q කියලා බිඳුවයි බිඳුවයි 1යි 1 බිඳුවයි 1යි බිඳුවයි 1 කියලා මේක එකතුවක් නේ බිඳු දෙක විතර තියෙන වෙලාවට තමයි බිඳුව අනිත් වෙලාවට 1. right. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. right. මේක ලස්සනට අද ගන්න ඕන දැන් පොතේ මේක ලස්සනට අද ගන්න ඕන. not ద్వාරය මේක පේන්නේ නැද්ද දන්නේ නැහැ. මේක ලස්සනට නැවත වරක් අඳින්න පුතේ. ඕද්වාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය අඳින්න අමතක වුණානේ.
ඒකට පොඩ්ඩක් ඉඩ තියා ගන්න. රූල් 7ක් විතර වගේ ඉඩ තියලා මේක අඳින්න. මට අමතක වුණා. මාතෘකාව ලියලා තියලා ඕද්වාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය කියලා මේක අඳින්න. මට ඒක අමතක වුණා. මේ සමරි එකක්. හොඳේ. මේක සමරි එකක්. රයිට්. මේක ඉක්මනට අඳ ගන්න වැඩි වෙලාවක් ගන්න නැතුව මේක ඉක්මනට අඳ ගන්න. මොකද මේක අපි කතා කරපු දේවල් දැන්. ඉක්මනට ඇඳලා ඉවරලා මට මැසේජ් එකක් එවන්න. නේද පුතේ? හැමෝම ඉවරයිනේ. රයිට්. ඔද්වාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය අඳින්න බැරිුණා මම ඒක අඳින්නම්. මේක පැහැදිලිනේ. මේ ద్వාරයන් තුන සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ නේ ඔයාලට නේ. ඔන්න මම බෝඩ් එකේ ඉරේස් කරනවා. රයිට්. බලන්න පුතේ. ඕද්වාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය අඳින්න බැරිුණා. ඕද්වාරයේ ඉලෙක්ට්‍රොනික පරිපථය අඳින්නේ මෙහෙමයි. බැටරියක් ගන්නවා විදුලි කෝෂයක්. මෙහෙම ගන්නවා. ඔන්න බල්බ් එකක් දැම්මා. බල්බ් එක. ඊට පස්සේ ඔන්න එක ස්විච් එකක් තියෙනවා. මෙන්න අනිත් ස්විච් එක. ඔන්න ගන්න. රයිට්. ඔන්න ස්විච් දෙකක් තියෙනවා. එක ස්විච් එකක් A කියලා ස්විච් එකක් අනිත් එක B කියලා ස්විච් එකක්. ඔන්න ස්විච් දෙකයි A සහ B. හරි? රයිට්. දැන් මට කියන්න මගේ පුතේ දැන් මට කියන්න මම මෙන්න මේ A ස්විච් එක ඔන් කරනවා. A ස්විච් එක ඔන් කරනවා. දැන් මට කියන්න මේ බල්බ් එක පත්තු වෙනවද නැද්ද? බල්බ් එක පත්තු වෙනවද නැද්ද? A ස්විච් එක ඔන් කරාම බල්බ් එක දැල් වෙනවද නැද්ද?
පත්තු වෙනවද නැද්ද? සමහරු කියනවා පත්තු වෙනවලු, සමහරු කියනවා නැතිලු. බල්බ් එක පත්තු වෙනවද නැද්ද? මේ පැත්තෙන් විද්‍යුතය එනවා, මෙහෙම කරන්ට් එක එනවා, මෙතෙන්ට ආවා, මෙතනින් මෙහෙම ගියා, මේ පැත්තෙන් මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා, බල්බ් එක හරහා ගියා, මෙතෙන්ට ආවා. පරිපථය සම්පූර්ණයි නේද? පරිපථය සම්පූර්ණයිනේ, බල්බ් එක පත්තු වෙනවා. ඇයි? මේ මෙතනින් කරන්ට් එක යන්න පුළුවන් නේ. කරන්ට් එක යන්න පුළුවන්. බල්බ් එක දැල් වෙනවා. හොඳේ? රයිට්. එතකොට මම ගත්තොත් A ස්විචය, B ස්විචය සහ Q බල්බ් එක. මේක බල්බ් එක Q. මම Q කියලා බල්බ් එක ගත්තොත් හරි? මට බෝඩ් එකේ ඉදමදි A ස්විචය ඔන් කරාම A ස්විචය ඔන් කරලා B ස්විචය ඔෆ්. දැන් මුලින්ම ස්විච් දෙකම ඔෆ්. මුලින්ම තියෙනවා ස්විච් දෙකම ඔෆ් මෙහෙම. අන්න මුලින් තියෙනවා ස්විච් දෙකම ඔෆ්. ස්විච් දෙකම ඔෆ් කරාම පරිපථය සම්පූර්ණ නෑනේ පුතේ. මේ ස්විච් දෙකම ඔෆ් කරලා තියෙද්දි පරිපථය සම්පූර්ණ නෑ. එතකොට බල්බ් එකත් ඔෆ් වෙලා තියෙන්නේ. බල්බ් එකත් ඔෆ්. ඊට පස්සේ මේ A ස්විචය ඔන් කරාම A ස්විචය ඔන් කරාම A ස්විචය ඔන් කරනවා. නැත්නම් මම මුලින්ම A ස්විචය නෙමෙයි. මම මුලින්ම B ස්විචය ඔන් කරන්නම්. මම මුලින්ම B ස්විචය ඔන් කරනවා. A ස්විචය ඔෆ්, B ස්විචය ඔන් කරනවා. අන්න පරිපථය සම්පූර්ණ වෙනවා. මෙහෙම කරන්ට් එක යන්න පුළුවන්. විද්‍යුතය යන්න පුළුවන්. බල්බ් එක ඔන් වෙනවා පුතේ. බල්බ් එක දැල් වෙනවා. රයිට්? ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? ඊට පස්සේ A off, B off කරලා A on කරනවා. මෙයා on කරනවා, මෙයා off කරලා. ප්‍රශ්නයක් නෑ, පරිපථය සම්පූර්ණයි. බල්බය දැල් වෙනවා. හරි? දැන් ස්විච් දෙකම on කරනවා. දැන් ස්විච් දෙකම on කරාම මොකෝ වෙන්නේ? ස්විච් දෙකම on කරාම මොකද වෙන්නේ කියන්නකෝ? මෙහෙම. ස්විච් දෙකම on කරාම බල්බෙට මොකෝ වෙන්නේ? දැන් ස්විච් දෙකම on කරාම මෙයත් on මෙයත් on හින්දා කරන්ට් එක ඩබල් වෙලා ගිහලා බල්බ් එක ඩෝන් ගාලා පුපුරලා යනවද? එහෙම වෙන්නේ නැහැ. මෙයයි දෙන්නම on වුණත් බල්බය දැල් වෙනවා. හරි, ස්විච් 1000ක් දාලා තිබුණත් බල්බය දැල් වෙනවා. එහෙනම් මෙයත් on කළා, මෙයත් on කළා, මෙයත් on කරාට පස්සේ මෙයත් මේත් on. රයිට්? on සත්‍යතාවගුව. on කියන එක එක විදියටත් off කියන එක බිඳුව විදියටත් ගත්තොත් ඔයා කලින් ඇඳපු සත්‍යතාව වගුවම තමයි මේකේ ඉන්නේ. රයිට්. මේ ඉලෙක්ට්‍රොනික පරිපථය ඇඳගෙන ඒකට අදාළව අර වගුවත් ඇඳ ගන්න පුතේ. රයිට්. මේක ඇඳගෙන ඊට අදාළව අර වගුවත් ඇඳ ගන්න ඉක්මනට ඉලෙක්ට්‍රොනික පරිපථය. ඇඳගෙන ඉවරලා කියන්න. මේ ඕද්වාරය හොඳේ. මේ ඕද්වාරය right.
හරි මාතෘකාව ලියා ගන්න. මාතෘකාව ලියා ගන්න. තාර්කික පරිපථ ඇසුරින් තාර්කික පරිපථ ඇසුරින් තාර්කික පරිපථ ඇසුරින් තාර්කික පරිපථ ඇසුරින් බූලිය බීජ ප්‍රකාශන හා සත්‍යතා වගු ගොඩනැගීම. තාර්කික පරිපථ ඇසුරින් බූලිය බීජ ප්‍රකාශන හා සත්‍යතා වගු ගොඩනැගීම. තාර්කික පරිපථ ඇසුරින් බූලිය බීජ ප්‍රකාශන හා සත්‍යතා වගු ගොඩනැගීම. හරිද පුතේ? මාතෘකාව ලියාගත්තද? තාර්කික පරිපථ ඇසුරින් බූලිය බීජ ප්‍රකාශන හා සත්‍යතා වගු ගොඩනැගීම. right. මාතෘකාව ලියලා ඉවරද? පෑන තියන්න පැත්තකින් හොඳට වාඩි වෙන්න කොන්ද කෙලින් හිටින්න. එහෙම නැත්නම් ඉන්න තැනින් නැගිටින්න. නැගිටලා හොඳ හුස්මක් අරගෙන right. හරි. මෙහෙම කරමු. මම කතාවක් කියන්නම්. හරි? ඊයේ පෙරේද මම 11 වසරේ අයියලා අක්කලාට වගේම 9 වසරේ නංගිලා මල්ලිලාටත් ඔයාලගේ නංගිලා මල්ලිලාටත් මම බොහොම විශේෂ කතාවක් කියලා දුන්නා. විශේෂ දෙයක් කියලා දුන්නා. ඉතින් ඒක මම ඔයාලටත් කියන්නම්. හැබැයි මම දැන් කියන්න හදන එක ඔයාලට මීට කලින් දිනයක මම කියලා තියෙන දෙයක්. කලින් කියපු කතාවක් තමයි අද මම කියලා දෙන්න හදන්නේ. ඉතින් හොඳ ජවයක් අරගෙන වතුර එකක් බීලා හුස්මක් අරගෙන මම මේ කියන එක හොඳට අහගන්න. අපේ දරුවෙක් කියලා දෙනවා මාතෘකාව ආයෙත් කියන්න කියලා. මම මාතෘකාව ආයෙ පාරක් කියන්නම්. ලියන්න පුතේ මාතෘකාව ලියා ගන්න බැරි වුණා නම් තාර්කික පරිපථ ඇසුරින් බූලිය බීජ ප්‍රකාශන හා සත්‍යතා වගු ගොඩනැගීම. තාර්කික පරිපථ ඇසුරින් බූලිය බීජ ප්‍රකාශන හා සත්‍යතා වගු ගොඩනැගීම. right. හරි නේද? හරි. ඉතින් එහෙනම් මම මේ කියන එක හොඳට අහගන්න. හොඳ පෑන් පැත්තකින් තියලා හොඳට වාඩි වෙලා කොන්ද කෙලින් හිටින්න. මේක හොඳට අහගන්න. මේක කලින් කියපු එකක්. හැබැයි අලුත් අරු ගොඩක් ඉන්න හින්දා මට හිතුණා මේක නැවත වරක් ඔයාලට කිව්වනම් හොඳයි කියලා. right. හරි. අපි මුලින්ම කතා කරමු මෙයා ගැන. right. ඔයාලා කවුරුත් දන්න සතෙක් ගැන තමයි මුලින්ම මම කතා කරන්න හදන්නේ. මෙයා. right. ඔයාලා කවුරුත් දන්න සතෙක්. මම එයාගේ පින්තූරයක් විශාලනය කරගන්නම් මේ විදියට. right. කවුද පුතේ? මෙයාගේ නම මොකද්ද? මෙයාගේ නම මොකද්ද? කවුද මෙයා? ඔව් මේක මතක ඇති ගොඩක් අයට. හරි. අදට හැබැයි වෙනදා කිව්වට වඩා ටිකක් වෙනස් විදියට මම මෙයා ගැන කියලා දෙන්නේ. right. මෙයා අහිංසකද? එහෙම නැත්නම් මෙයා නපුරුයිද? මෙයා අහිංසක සත්වයේද නපුරු සත්වයේද? මට කියන්න මෙයා අහිංසක සත්වයේද නපුරු සත්වයේද? අහිංසක. ඊළඟට මම අහනවා ඔයාලගෙන් මෙයා දුර්වල සත්වයේද ප්‍රබල සත්වයේද? මෙයා දුර්වල සත්වයේද එහෙම නැත්නම් ප්‍රබල සත්වයේද? ප්‍රබල සත්වයේ. සමහරු කියනවා දුර්වලයෙක් කියලා. right. සාමාන්‍යයෙන් ඊළඟට මම ගන්නවා මෙයා ගැන. ඊළඟට මෙයා ගැන මොකද හිතන්නේ? මෙයා කවුද? මෙයා කවුද?
මෙයාට සාපේක්ෂව ඒ කියන්නේ මේ මුවාට සාපේක්ෂව කොටියා ප්‍රබලයිද දුර්වලයිද? ප්‍රබලයේක්ද දුර්වලයේක්ද? මුවාට සාපේක්ෂව කොටියේ ප්‍රබලයි. right. එතකොට මේ දෙන්නාගෙන් දැන් ඔයාලා කියනවා කොටියා ප්‍රබලයි කියලා. එහෙම නේද? දැන් ඔයාලා මට කියනවා කොටියා කියලා කියන්නේ ප්‍රබල සත්වයෙක්, මුවා කියන්නේ දුර්වල සත්වයෙක් කියලා ඔයාලා මට කියනවා. නේ? ඔයාලා දැන් මට කිව්වා කොටියා කියන්නේ ප්‍රබල සත්වයෙක්, මුවා කියලා කියන්නේ දුර්වල සත්වයෙක් කියලා ඔයාලා මට කිව්වා. හැබැයි මම දැන් ඔයාලට ඔප්පු කරනවා, මම ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා මේ දෙන්නගෙන් ඇත්තටම ප්‍රබලයා මුවා කියලා. මෙතනින් ඇත්තටම ප්‍රබලයා, ඇත්තටම දරුණු කෙනා මුවා. ඇත්තටම දුර්වලයා කොටියා. දුර්වල අහිංසකයා තමයි පුතේ කොටියා. දුර්වල අහිංසක සත්වයා තමයි කොටියා. මම මෙහෙම කියනකොට වාට හිතනට සර්ට පිස්සු ඇදිලාද කොහෙද? සර් මොනවද මේ කියන්නේ කියලා නේ. එතකොට මම මොකද්ද පුතේ මං කියන්නේ? මං කියන්නේ කොටියා අහිංසකයි, කොටියා දුර්වලයි, මුවා ප්‍රබලයි, ඒ වගේම මුවා දරුණුයි කියලා තමයි මං කියන්න හදන්නේ. ඔන්න මං ඔප්පු කරනවා. මං නිකන් කියන්නේ නැහැ, මං ඔප්පු කරනවා. right. බලමු මං ඔප්පු කරන විදිය. මම දන්නවා මුලින්ම ඔන්න මං Google එකට යනවා ආයෙත්. මම Google එකට යනවා ආයෙත්. මුවාගේ මම බලනවා සාමාන්‍යයෙන් මුවාට දුවන්න පුළුවන් උපරිම වේගය කොච්චරද කියලා. right. මුවෙකුට දුවන්න පුළුවන් උපරිම වේගය. මේ නම් ඇවිල්ලා තියෙන්නේ මුවෙක් නෙවෙයි ගෝනෙක් නේ. තර පෙන්වන්නේ නම් මුවෙක් නෙමෙයි පුතේ ගෝනෙක්. right. හරි. කවන්නේ අප බලමු. මෙතන මේ මුවාගේ වේගය සම්බන්ධයෙන් මට ලැබිච්ච අගය නම් පොඩ්ඩක් වැරදි. කියන්නේ මේ මුවෙක්ගේ වේගය නෙමෙයි මට අවිලා තියෙනවා. මෙතන තියෙනවා මම පෙන්නන්නම්. ඔයාට පේනවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙයාට පැයට කිලෝමීටර් 88ක විතර වේගකින් මේ මුවෙකුට දුවන්න පුළුවන් පුතේ. හරි? සාමාන්‍යයෙන් මුවෙකුට පැයට කිලෝමීටර් 88ක විතර වේගකින් දුවන්න පුළුවන්. දැන් මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ මට මේ මෙතන පෙන්නන්න ඔයාලට පේනවාද මේ රූප සටහනේ පෙන්නන්නේ මුවෙක් නෙමෙයි ගෝනෙක්. මම මේ මුවෙක් කියලා ගැහුවට මට පෙන්නන්නේ මේ Google එකේ මට මෙතන පෙන්නන්නේ ටිකක් වෙනස් උත්තරයක්. right ආව තියෙන්නේ. හරි. මේ තියෙන්නේ deer can reach maximum speed 80 kmph. හරි. ඔන්න මට උත්තරය ආවා. top speed පැයට කිලෝමීටර් වලින් ගත්තාම. ඔන්න කොටියාගේ දුවන්න පුළුවන් වේගය. right. ඔන්න හරිනේ. මට ඉස්සෙල්ලා හොයාගන්න බැරුණා. එතකොට මම මේ දෙන්න ගත්තොත් එක්කෙනෙක් මුවා මම මෙතන සිංහයෙක් නැතුව කොටියෙක් ගත්තේ අපේ ලංකාවේ වනාන්තරවල ඉන්න සත්වයෝ දෙන්නෙක් හින්දා. ලංකාවේ කොටියෝ ඉන්නවනේ. ලංකාවේ මුවෝ ඉන්නවනේ. සාමාන්‍ය මුවෙකුට පුතේ පැයට කිලෝමීටර් ඔන්න දැන් මම Google එකේ පෙන්නුවා මුවෙකුට පැයට කිලෝමීටර් 80ක වේගෙන් දුවන්න පුළුවන්. හැබැයි කොටියෙකුට දුවන්න පුළුවන්. අර මෙතන ඔයාලට මම මෙතන පෙන්නුවා. right. කොටියෙකුට දුවන්න පුළුවන් උපරිම වේගය ඔයාලට පේනවා පැයට කිලෝමීටර් 49ත් 65ත් අතර. ඉතින් මේ දෙකෙන් මැදාගයක් විදියට ගත්තොත් මම ගන්නවා 60ක් විතර ගන්නම්. නේ? මම ගන්නවා 60ක් විතර 60කට
මැද ගත්තොත් පැයට කිලෝමීටර් 60ක් කියලා මං හිතන්නම්. හරි 49ක් 65ත් අතරනේ කිව්වේ. එතකොට ඔයාලට පේනවා බැලුමටම පුතේ මුවෙක් දුවන වේගයට කිට්ටු කරන්නවත් කොටියෙකුට බෑ. තේරුණානේ? මේක හරියට රේසින් කාර් එකක් වගේ නම් මේක නිකන් අර මරුටියක් වගේ. ඇල්ටෝ එකක් වගේ. නේ මේක නිකන් අර ස්පෝර්ට් ලැම්බෝගිනියක් වගේ නම් මේක නිකන් මරුටියක් වගේ. හේතුව මෙයාට පැයට කිලෝමීටර් 80ක වේගෙන් දුවන්න පුළුවන්. මෙයාට බොහොම අමාරුවෙන් දුවා ගන්න පුළුවන් පැයට කිලෝමීටර් 60ක් 65ක් වගේ වේගයකට. ඊළඟ කාරණාව තමයි මෙතන බලන්න බැලුමට ඔයාලට පේනවා ඇති මේ දෙන්නගේ වෙනස. මෙයාට තියෙන බොහොම ශක්තිමත් ශරීරයක්. ඔයාලට බැලුවම පේනවා බොහොම ශක්තිමත් ශරීරයක් මුවාට තියෙනවා. හැබැයි බලන්න මේකට තියෙන බොහොම තඩි ශරීරයක් නේ බතලයක් වගේ. බොහොම තඩි ශරීරයක් තමයි කොටියට තියෙන්නේ. හරි? බොහොම තඩි ශරීරයක්. මෙයාට තියෙන බොහොම මේ ශක්තිමත් ශරීරයක් දිගු කකුල් තියෙනවා. මෙයාට ඒ තරම් දිග කකුල් නෙමෙයි තියෙන්නේ. මෙයාට දිගු කකුල් තියෙනවා. ඒතකොට වේගෙන් දුවන්න පුළුවන් මෙයාට. ඊළඟ ප්‍රධාන වෙනස බලන්න පුතේ මුවාට උපතින්ම ලැබිලා තියෙනවා අන්තට්ටුවක්. නේ? ඊළඟට බලන්න මුවාට උපතින්ම එයාට ලැබෙනවා අන්තට්ටුවක්. නේ? ආයුධයක් ලැබිලා. මුවා ඉපදෙන්නෙම පුතේ. මුවා මේ පොළොව මත ඉපදෙන්නෙම ආයුධ සන්නද්ධව. එයාට ආයුධයක් එක්ක එයා ඉපදෙන්නේ. එයාට බොහොම තියුණු අන්තට්ටුවක් තියෙනවා. මේ අන්තට්ටුවෙන් පුළුවන් පුතේ මේකේ කෙලවර ඉතාම තියුණුයි පිහියක් වගේ, උල් පිහියක් වගේ. මේකෙන් පුළුවන් ඕන කෙනෙක්ගේ ශරීරයක් පසාරු කරගෙන යන්න අනින්න. ඕන කෙනෙක්ගේ ශරීරයක් පසාරු කරගෙන යන්න අනින්න මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව මෙයාට තියෙනවා. දැන් ඒතකොට ආයුධ සන්නද්ධව ඉපදිච්ච මුවා ඔයාලා කියන අහිංසකයිලු. ආයුධ සන්නද්ධයි. අන්තට්ටුවක් ප්‍රබල අන්තට්ටුවක් තියෙනවා. ඒතර ආයුධ සන්නද්ධව ඉපදිච්ච පැයට කිලෝමීටර් 80ක විතර වේගෙන් දුවන්න පුළුවන්. උස කකුල් තියෙන නේ බොහොම ශක්තිමත් ශරීරයක් තියෙන මුවා ඔයාලා කියනවා දුර්වලයි කියලා. හැබැයි බොහොම තඩි ශරීරයක් තියෙන වැඩි දිග කකුල් නැති උපරිම පැයට කිලෝමීටර් 60ක විතර වේගෙන් දුවන්න පුළුවන් කිසිදු ආයුධයක් නැති කොටියා ඔයා කියනවා දරුණුයි කියලා. කොච්චර අසාධාරණද පුතේ වගේ කතාව නේ? ඔයාලා අපි හිතාගෙන ඉඳපු විදිය කොච්චර වැරදිද? කොච්චර අසාධාරණද පුතේ? ඇත්තටම මේක අහිංසකයි නේ? ආයුධයක් නැහැ කොටියට. කිසිදු ආයුධයක් නැහැ කොටියට. කිසිදු මේ හයියෙන් දුවන්න බෑ. හරි මහන්සි වෙතනවා. මෙයා ටිකක් දුර දිව්වාම අති දානවා. මෙයාට මහන්සි ගොඩක් දුර දුවන්න බෑ. හැබැයි මුවාට එහෙම නෙමෙයි. මුවා උපතින්ම බොහොම වේගෙන් දුවන්න පුළුවන්. ආයුධ සන්නද්ධව ඉපදිච්ච බොහොම ශක්තිමත් ශරීරයක් තියෙන කෙනෙක්. එහෙනම් ඇයි ඔයාලා මට කිව්වේ? ඔයාලා ඇයි මට දිගින් දිගටම කියන්නේ මුවා අහිංසකයි කොටියා නපුරුයි කියලා? කොහොමද දිගින් දිගට කියන්නේ? right? එහෙනම් මෙන්න මේකයි. හැමදාම ඔයාලා දන්නවා කොටියට ගොදුරු වෙනවා මුවා. හැමදාම කොටියට ගොදුරු වෙනවා මුවා. ඒතකොට ඇයි කොටියට මුවා ගොදුරු වෙන්නේ? දැන් ප්‍රශ්නයක් මතුවෙන්න ඕන ඔයාට. මෙච්චර වේගෙන් දුවන්න පුළුවන් ආයුධ සන්නද්ධ මුවා ඇයි කොටියට ගොදුරු වෙන්නේ? right? ඒකට හේතුව පුතේ මෙන්න මේක. කිසිම වෙලාවක මුවා උත්සාහ කරන්නේ නැහැ කොටියට පහර දෙන්න. කොටියෙක් දැකපු සැනින් ඒ විතරක් නෙමෙයි මුවාට තියෙනවා බොහොම තියුණු කන් දෙකක්. මේ කොටියට තියෙන චූටි කන් දෙකක් මේ අපිට වගේ. මෙලෝ දෙයක් ඇහෙන්නේ නැති. එතකොට හොඳට මතක තියාගන්න මුවා පරදින්න හේතුව. මුවා හැමදාම කොටියට ගොදුරු වෙන්න හේතුව. මුවා කවදාවත් සරණට ඉදිරිපත් වෙන්නේ නැහැ. මුවා කොටියව දකින්නකොටම දුවන්න පටන් අරන් ඉවරයි. හරි? කොටියව දකින්නකොට මොකද කරන්නේ? දුවනවා. ඒ නිකන් නෙමෙයි දුවන්නේ. පස්ස බල බල දුවන්නේ. කොටිය එනවද කියලා බල බල දුවන්නේ. තේරුණා නේද? පස්ස බලන්න ගිහිල්ලා හොම්බ බිම ඇනිලා හැමදාම කොටියට ගොදුරක් වෙනවා. කොටියට මුවා ගොදුරු වෙන්නේ පුතේ දුවන්න ගිහිල්ලා නෙමෙයි. පස්ස බල බල දුවන්න ගිහිල්ලා කකුල පටලගෙන වැටිලා ගොදුරක් වෙනවා. තේරුණානේ? එහෙනම් එයාගේ වේගය අඩාල වෙන හේතුව එයා අනිත් අය ගැන හිත ඉන්න ගියා. එයා කොටියා ගැන හිත ඉන්න ගියා. එයාගේ ප්‍රතිවාදියෝ ගැන හිත ඉන්න ගියා. ඒ විතරක් නෙවෙයි. සටනකින් තොරව පරාජය බාරගත්තා. උත්සාහයකින් තොරව පරාජය බාරගත්තා. උත්සාහයකින් තොරව පරාජය බාරගත්ත මුවා හැමදාම කොටියට ගොදුරක් වුණා. හැබැයි උපතින් හැකියාවන් ගෙනාපු නැති, උපතින් දක්ෂතා ගෙනාපු නැති කොටියා උත්සාහයෙන් ඒ උත්සාහය තමන් තුළ ඇති කරගත් තමන් ගැන ඇති කරගත් විශිෂ්ටත්වයේ හින්දා හැමදාම ජයග්‍රහණය කරා. එහෙනම් පුතේ දිනපු අය දිනුවේ තමන් තුළ ඇති කරගත් විශිෂ්ට මානසිකත්වයේ හින්දා මිසක් තමන් උපතින් ගෙනාපු හැකියාවන් හින්දා නෙමෙයි. ජීවිත දිනපු හැම මිනිස්සෙක්ම හොඳට හිතර ගන්න. මේ කතාව මම කියන්නේ කොටියා මුවා කොටියා ගැන හිත ඉන්න නෙමෙයි. දැන් මුවයි කොටියයි දෙන්නම අමතක කරන්න. දෙන්නම අමතක කරලා හිතන්න තමන් ගැන. තමන් මේ ගොඩේ මොන ගොඩේද ඉන්නේ කියලා. තමන්
උත්සාහයකින් තොරව මේ වෙනකොටත් පරාජය බාරගෙන නැති පුතේ. ඔයා මේ වෙනකොටත් උත්සාහයකින් තොරව පරාජය බාරගෙන නැති. කිසිදු උත්සාහයකින් තොරව මේ වෙනකොට පරාජය බාරගෙන නැති. ඔයාට වඩා දක්ෂයෝ කියලා හිතාගෙන පිරිස් ගැන හිතනවා ඇති පුතේ. ඔයා ඔයාගේ පන්ති ඔයාට වැඩිය එහෙන වැඩෝ, එහෙන දක්ෂයෝ, උන් තමයි හැමදාම දක්ෂයෝ කියලා සිහිනමවාගෙන නැති. ඔයා ගැන බොහොම අඳ බොළඳ මානසිකත්වයක් මේ වෙනකොට ගොඩනගාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. අන්න ඒ හින්දා තමයි මම මේ කතාව ඔයාට කියන්නේ පුතේ. මම මේ පාඩමේ වැදගත්ම කොටස ආරම්භ කරන්න කලින් මේ ගැන කතා කරන්නෙත් අන්න ඒ හින්දා. හොඳට මතක තියාගන්න මගේ රත්තරන් පුතේ. උත්සාහයකින් තොරව පරාජය බාර ගන්න එපා. උත්සාහයෙන් තොරව. මිනිස්සු දක්ෂතා උපතින් අරගෙන ආවේ නැහැ. මේ වගේ තමයි. දක්ෂතාවයන් උපතින් ගේන දෙයක් නෙමෙයි. හැම දෙයක්ම කැපවීම තුලින් ලබා ගන්න දෙයක්. තමන් ගැන විශිෂ්ට මානසිකත්වයක් ඇති කරගත්තොත්, තමන්ට පුළුවන් කියන හැඟීම ඇති කරගත්තොත්, අන්නේ ඇති කරගන්න දවස තමයි පුතේ ඔයා ජීවිතේ දිනන්න පටන් ගන්න දවස. හොඳට මතක තියාගන්න. තවමත් ඔයාගේ ජීවිතේ ඔයා දක්ෂයෙක් විදියට දකින්නේ නැත්නම් ඔයා මේ වෙනකොටත් පරාජය වෙලා ඉවරයි. ඔයා තව කෙනෙක්ට පරාජය වෙලා ඉවරයි. හැබැයි ඔයා අද ඉඳලා හරි සූදානම් නම් තමන් දක්ෂයෙක් කියලා හිතන්න, තමන් විශිෂ්ටයෙක් කියලා හිතන්න. ඒ හිතලා ඒ අනුව වැඩ කරන්න ඔයා මේ වෙනකොටත් දිනන්න පටන් අරගෙන ඉවරයි කියන එක මතක තියාගන්න ඕන. එහෙනම් දිනන්න ඕන නම් එකයි කරන්න ඕන. තමන්ගේ මනස ජයග්‍රාහී සිතුවිලි වලින් පුරව ගන්න. ඔයාට වඩා දක්ෂයෝ, ඔයාට වඩා විශිෂ්ටයෝ කියලා මේ මනස තුල විවිධ අයට ඉඩ දෙන්න එපා පුතේ. ඔයා තමයි මේ ලෝකේ ඉන්න දක්ෂම කෙනා. ඔයා තමයි මේ ලෝකේ ඉන්න විශිෂ්ටම කෙනා කියලා හිතන්න පටන් ගන්න. එහෙම හිතන්න පටන් ගත්ත දවස තමයි ඔයා දිනන්න පටන් ගන්න දවස. තේරුණානේ? ඔයාගේ අම්මා තාත්තා ඔයා මේ ලෝකෙට බිහි කරේ තවත් කෙනෙකුට දෙවෙනි වෙන්න නෙමෙයි මගේ පුතේ. උඹ තමයි හැමදාම මේකේ පළවෙනියා වෙන්න ඕන. උඹ තමයි රජ වෙන්න ඕන කියන සිතුවිල්ල ඒ අහිංසක අම්මගේ තාත්තගේ හිතේ තිබුණා. එහෙනම් හොඳට මතක තියාගන්න. අද ඉඳලා මනස තුල ඇති කරගන්න ජයග්‍රාහී සිතුවිලි. එතකොට අනිවාර්යෙන් දිනාවි. මේ කතාවට මම තව කොටසක් සම්බන්ධ කරනවා. මේකටම තව කොටසක් සම්බන්ධ කරනවා. මම මෙන්න මෙයාවත් ඇදලා ගන්නවා මෙතෙන්ට. කවුද පුතේ මේ? මේ කවුද? මේ කවුද පුතේ? මීමැස්සා. රයිට්. ඔයා දන්නවද මේ මීමැස්සගේ දැන් ඔයාලට බැලුමටම පේනවා මෙයාට තියෙන බොහොම පුංචි පියාපත් දෙකක්. මෙයාට තියෙන බොහොම පුංචි පියාපත් දෙකක්. ඉතින් මෙන්න මේ පුංචි පියාපත් දෙකෙන් හරි මෙයාට තියෙන බොහොම පුංචි පියාපත් දෙකක් නේ ඔයාලට මේ බැලුමටම මේ රූප සටහනේ පේනවනේ පොඩි පියාපත් දෙකක්. ඔයා දැකලා තියෙනව නේද පුතේ මේ අර මෙරු කියලා කියන්නේ අර මේ දවස් වලට වහින දවස් වලට පොළවෙන් මතුවෙන්නේ අර වේයන්ට මේ අත්තටු ඇවිල්ලා මෙරුවෝ දැකලා ඇතිනේ. ඔන්න ඔය මෙරුවෝ ගත්තට පස්සේ පුතේ ඔයා දැකලා ඇති මේ මෙරුවන්ට තියෙනවා ලොකු පියාපත් හතරක්. මෙරුවන්ට තියෙනවා ලොකු පියාපත්. එයාගේ ශරීරයට වඩා ලොකු විශාල පියාපත් හතරක් තියෙනවා. හැබැයි ඔයාලට පේනවා ඇති මේ රූපෙම මීමැස්සට තියෙන පියාපත් දෙකයි. මීමැස්සට තියෙන පියාපත් දෙකයි. ඒ තියෙන පියාපත් දෙකත් හරිම චූටි. නේ හරිම චූටි. හරි හරිම පුංචි. හැබැයි මේ මීමැස්සා බොහොම කාර්යක්ෂමව බොහොම ඉක්මනට බොහොම වේගෙන් මල් අතර පියාඹල ගිහිල්ලා මී පැණි එකතු කරගෙන මී වදයක් හදනවා. හරි. හැබැයි ඔයා දන්නව මෙරුවෙක් ජීවත් වෙන්නේ පැය කිහිපයක් විතරයි. ඔයා දැකලා ඇති තැන වැටිලා මැරිලා යන හැටි ඕන තරම් දැකලා ඇති මෙරුවෝ. එයා ජීවත් වෙන්නේ පැය ගාණක් විතරයි. අච්චර ලොකු පියාපත් හතරක් තියෙන මෙරුවට බෑ පුතේ ඉගිලිලා එයාගේ ලෝකේ හොයාගෙන යන්න. එයා බොහොම පුංචි වෙලාවකදී මිය යනවා. ඉගිලෙන්න බැරුව බිම වැටලා කාට හරි සත්වයකට ගොදුරු වෙලා හෝ අපිට පායට පෑගිලා හෝ එයා ජීවිතක්ෂයටපත් වෙනවා. එතකොට එයාට ඉගිලිලා යන්න බෑ වැඩි දුරක්. එතකොට ලොකු පියාපත් හතරක් තිබිච්ච මෙරුවට ඇයි ඉගිලෙන්න බැරි වුනේ? තමන්ගේ ශාරීරික ප්‍රමාණය තරම්වත් ලොකු නැති පුංචි පියාපත් දෙකක් තියෙන මීමැස්ස කොහොමද බොහොම දක්ෂව බොහොම සූක්ෂමව ඉගිල්ල යන්නේ. ඉතින් විද්‍යාඥයෝ පරීක්ෂණයක් කරනවා. මේ විද්‍යාඥයෝ කරපු පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදියට විද්‍යාඥයෝ හොයා ගන්නවා පුතේ මීමැස්සගේ ශරීරයේ ස්කන්ධයට සාපේක්ෂව එයාට තියෙන අත්තටු දෙකෙන් එයාට කිසිසේත් ඉගිලෙන්න බෑ. එතකොට අදටත් රහසක් මීමැස්ස ඉගිලෙන්නේ කොහොමද කියන එක. අදටත් විද්‍යාඥයන් පවා මවිත කරපු රහසක් පුතේ මීමැස්ස කොහොමද ඉගිලෙන්නේ? මීමැස්ස කොහොමද පුතේ ඉගිලෙන්නේ? ඒ කියන්නේ ඔයාලට පේනවා බැලුමටම ඉතාමත් චූටි පියාපත් දෙකක් මෙයාට තියෙනවා.
ඉතින් මේ චූටි පියාපත් දෙකෙන් මෙයා කොහොමද ඉගිලෙන්නේ? ඕක රහසක්. ඕක හිතා ගන්න බෑ. තවමත් විද්‍යාඥයන්ට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වුණා. හැබැයි මම විශ්වාස කරනවා මෙයා ඉගිලෙන්නේ පුතේ. එයා දන්නේ නැහැ එයාට ඉගිලෙන්න බෑ කියලා විද්‍යාඥයෝ හොයාගෙන කියලා. එයාගේ පියාපත් දෙක පුංචි හින්දා එයාට ඉගිලෙන්න බෑ කියලා විද්‍යාඥයෝ හොයාගෙන කියලා එයා දන්නේ නැහැ. මොකද මීමැස්ස හොයන්න ගියේ නැහැ එයාගේ පියාපත්වල ප්‍රමාණය ගැන. එයා හොයන්න ගියේ නැහැ අනුන්ගේ පියාපත්වල ප්‍රමාණය ගැන. එයා තුල ඇති කරගත්ත මට පුළුවන් කියන මානසිකත්වය, මම ඉගිලෙනවා කියන මානසිකත්වය, මම මට පැවරිච්ච වගකීම ඉටු කරනවා කියන මානසිකත්වය එයා තුල ඇති කරගත්තා. එයා ඒ වැඩේ කරනවා. ඉතින් එහෙනම් පුතේ මතක තියාගන්න. අපිට ජීවිතේ දිනන්න අවශ්‍ය වෙන්නේ මානසිකත්වය විතරයි. සිතුවිලි විතරයි. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණා කියන পদවිය ලැබුවේ මනසින් දියුණු වෙලා. මනස දියුණු කරලා. එහෙනම් පුතේ මේ සිත මේ මනස දියුණු කරගන්න පුද්ගලයෙකුට මනසින් සංවර්ධනය වෙන පුද්ගලයෙකුට පුතේ මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. හොඳට මතක තියාගන්න මේ ලෝකේ කරන්න බැරි කිසි දෙයක් නැහැ. පළවෙනි දේ Taman මනසින් සංවර්ධනය වෙන්න ඕන Tamanට පුළුවන් කියන දේ හිතලා. Tamanට බෑ කියලා හිතන තාක්කල් Tamanට බෑ. තේරුණානේ? ඉතින් එහෙනම් මේ පාඩමේ වැදගත්ම කොටස මම කතා කරන්න කලින් මේක කිව්වේ මෙතනින් එහා කාරණාවලදී බෑ කියන මානසිකත්වය නම් ඇති කරගන්න එපා. මෙතනින් එහා කාරණාවලදී බෑ කියන මානසිකත්වය නම් ඇති කරගන්න එපා. විනාඩි ගාණක් අරගෙන මම මේ කතාව කිව්වේ යන්නේ ඒකින්ද පුළුවන්. රයිට්? මෙතන බෑ කියලා කියන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. තමන් උත්සාහයකින් තොරව පරාජය බාර ගන්නවා නම් තමන් උත්සාහයකින් තොරව පරාජිතයෙක් වෙලා යනවා නම් මගේ පුතේ ICT කරාට වඩා වැඩි හොඳයි වා ගෘහ විද්‍යාව කරා නම් උයන්න පියන්න හරි ඉගෙන ගන්න තිබුණා. හැබැයි ICT තෝරගත්තේ තමන් තුළ තියෙන විශිෂ්ට මානසිකත්වය නිසා කියලා මම හිතනවා. යාළුවා ICT කරන හින්දා නෙමෙයි තමන් තුළ තමන් ගැන තිබිච්ච විශිෂ්ටත්වය කියලා හින්දා කියලා මම හිතනවා. එහෙනම් ICT වලට ප්‍රමුඛත්වය දෙන්න මේක තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන විෂය. මම ඔයාව වෙනස් කරනවා. හැබැයි වෙනස් කරන්න නම් ඒ වෙනස පිළිගන්න ඔයා සූදානම් වෙන්න ඕන. ඒ වෙනසට මුහුණ දෙන්න ඔයා සූදානම් වෙන්න ඕන. මුවෙක් වගේ හැමදාම සාම්ප්‍රදායිකව පරාජය වෙන චරිතයක් නොවි. තමන්ගේ ජීවිතේ තමන්ගේ ඉරණම තමන්ගේ ඉලක්කය වෙනුවෙන් හඹා යන මොන බාධක තිබුණත් තමන්ගේ ඉලක්කය ජය ගන්න මීමැස්සෙක් වගේ චරිතයක් වෙන්න මගේ පුතේ. ආන් එදාට මිනිස්සු උඹට ගරු කරાવી. ආන් එදාට මිනිස්සු උඹ ගැන ගුණ කියාවි. මිනිස්සු උඹ ගැන අගය කරાવી. උඹත් ආදර්ශ නැත්තම් අර අනිත් අයට කතා කරන්න පුළුවන් ආදර්ශමත් චරිතයක් බවට අන්න එදාට ඔයාපත් වෙයි පුතේ. එහෙනම් හෙට දවසේ විශිෂ්ටයෙක් වෙන්න නම් අද දවසේ මනසින් විශිෂ්ටයෙක් වෙන්න ඕන. අද දවසේ සිතුවිලි වලින් විශිෂ්ටයෙක් වෙන්න ඕන. තේරුණානේ? රයිට්. අපි යම් පාඩමට මම අඳිනවා තාර්කික පරිපථයක්. අපි ඉගෙනගත්තු මූලික තාර්කික ద్వාර ඇසුරෙන් තමයි මේ පරිපථය අඳින්නේ. එතකොට අපි ගමු බොහොම සරලව. මේ විදිහට අපි කතා කරපු තාර්කික ద్వාර දෙකක් පාවිච්චි කරලා ඔන්න මම පරිපථයක් ඇඳලා. රයිට්? ඔන්න මම තාර්කික පරිපථයක් ඇඳලා. හොඳට බලා ගන්න. රයිට්. example 1 උදාහරණ එක කියලා දාලා මේ පරිපථය ඇඳ ගන්න. Q ප්‍රතිදානය. මේක ඇඳ ගන්න පුතේ. මෙතන තියෙනවා N ద్వාරයක්, මෙතන තියෙනවා O ద్వාරයක්. රයිට්. ඉක්මනට ඇඳ ගන්න. ටිකක් ලොකුවට ඇඳ ගන්න හොඳේ හින්ජන් කිතරට අඳින්න නැතුව. අපේ දරුවෙක් ලස්සන කමෙන්ට් එකක් කියලා තියෙනවා. බොහොම ස්තුතියි මගේ පුතේ. ඔයාලා ඔය එවන මැසේජ් වලින් ඉතින් මම තව ටිකක් තුරටත් දිරිගන්නවා. ඔයාලට ওই දේවල් කියන්න. බොහොම හොඳයි. බොහොම ස්තුතියි. ඒ වචන ටිකට නිම්ෂි. හරි නේද? මේක ඇඳලා ඉවරද පුතේ? ඇඳලා ඉවරලා කියන්න. ලස්සනට ලොකුවට අඳින්න ඕන පොත මැද්දෙන්.
කැඳලි වල කියන්න පරිපතේ ලස්සනට අදින්න ඕන අඩි රුවල තියලා ලස්සනට මේව අදින්න ඕන හොඳයි හරිනේ right දැන් හොඳට බලා ගන්න. ආයි හොඳට වාඩි වෙන්න. හොඳට බලා ගන්න. හොඳට අහගන්න. මම කියලා දෙන්නම් කොහොමද අපි මේකට ඉස්සෙල්ලාම බූලිය බීජ ප්‍රකාශනය ලියන්නේ කියලා. පුතේ මේකට අපි කියන්නේ තාර්කික පරිපතයක් කියලානේ. මේක මොකද්ද පුතේ? මේක තාර්කික පරිපතයක්. logical circuit එකක්. තාර්කික පරිපතයක් කියන්නේ ඔයාලට පේනවා මෙතන තාර්කික ద్వාර කිහිපයක් පාවිච්චි කරලා ඒවා එකිනෙකක් සම්බන්ධ කරලා ගොඩනගපු දෙයක්. ඔයාලට පේන මෙතන එක ප්‍රතිදානයයි. මම ඔයාලට කිව්වා නේද අනිවාර්යෙන් තාර්කික ద్వාරයක හෝ තාර්කික පරිපතයක පැවතිය හැකි එක ප්‍රතිදානයක් විතරයි. ඒක තියෙන්න ඕන දකුණු පැත්තේ. ඒතර මේකේ ආදානයන් දෙකක් තියෙනවා A B කියලා. පැහැදිලිනේ? right. දැන් බලන්න මගේ පුතේ කොහොමද අපි මේකට බූලිය බීජ ප්‍රකාශනය ගොඩනගන්නේ කියලා. right. යටින් ලියන්න ඉහත තාර්කික පරිපතය සඳහා බූලිය බීජ ප්‍රකාශනය ගොඩනැගීම. 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 right හරිනේ? බලන්න. ඉහත තාර්කික පරිපතය සඳහා බූලිය බීජ ප්‍රකාශනය ගොඩනැගීම. right. දැන් මෙහෙමයි ඔන්න දැන් හැමෝම හොඳට අහගන්න හොඳට බලා ගන්න. කොහොමද මේකට බූලිය බීජ ප්‍රකාශනය ගොඩනගන්නේ? දැන් මේ තියෙන්නේ ඇන් ద్వාරයක්. දැන් පැන්සලක් ගන්නවා. කොහොම පැන්සල? මේ තියෙන පැන්සල. ඔය පැන්සලක් ගත්තා. අරගෙන අපි ඉස්සෙල්ලා මේ ద్వාර හඳුනා ගන්නවා. මේ පරිපතය සමන්විත වෙලා තියෙන ద్వාර හඳුනා ගැනීම තමයි මුලින්ම කරන්නේ. මෙයා මොකද්ද? මෙයා ඇන් ద్వාරයක්. මේක ඇන් ద్వාරයක්. ඇන් ద్వාරයක්. මෙයා මොකද්ද පුතේ? මෙයා O ద్వාරයක්. මෙයා O ద్వාරයක්. දැන් මෙහෙම ලියන්න ඕන නැහැ. අපි මේ ගානේදී විතරක් මේක මෙහෙම ලියාගමු. හොඳයි? මේක ඇන් ద్వාරයක් මේක O ద్వාරයක්. ద్వාර දෙකයිනේ තියෙන්නේ. ඔන්න ద్వාර දෙක ලිව්වා. පැන්සලෙන් ලිව්වා. එහෙම ලිව්වා ඇන් ద్వාරය. ඊළඟට මේ පැන්සලෙන්ම ඇන් ద్వාරයක් නැන් ಗುಣ කිරීමක්. ඇන් ద్వාරයක් කියන්නේ ಗುಣ කිරීමක්. ಗುಣ කිරීම අපි සංකේතවත් කරන්නේ ඩොට් එකකින්. මෙහෙම පැන්සලින් මේක මැදින් ඩොට් එකක් තියාගන්න. මේක O එකක් කියන්නේ එකතු කිරීමක්. එහෙනම් ඉතින් පැන්සලෙන් මෙහෙම එකතු කිරීමක් ලියනවා. හරි? මොකටද අපි මේක ලියාගන්නේ අපේ පහසුවට. අපේ පහසුවට ලියන්නේ. right. දැන් ඔන්න දැන් තමයි බූලිය බීජ ප්‍රකාශනය ලියන්නේ. හොඳට බලා ගන්න මම බූලිය බීජ ප්‍රකාශනය ලියන විදිය. මුලින්ම මෙහෙම ඇඟිල්ල තියාගන්නවා. දැන් ඔයාලට පොතේ මෙහෙම ඇඟිල්ල තියාගන්න ලේසි. ඒතර මෙහෙම ඇඟිල්ල තියාගත්තා. ඇඟිල්ල තියාගෙන ආදානයන් තියෙන්නේ වම් පැත්තෙන්නේ. කවුද ඉන්නේ? මුලින්ම ඉන්න A. මෙන්න මෙතනින් ලියනවා A. හරි? A. ඊට පස්සේ මේ ඩොට් එක ලියනවා. A ඩොට්. ඊට පස්සේ කවුද ඉන්නේ? B ලියනවා. right? එතකොට මේකේ ප්‍රතිදානය ලියනවා A.B කියලා. එතකොට මම මෙතන ලියපු එක පේනවනේ කාටවත්? මෙතන ලියනවා ආයෙ මම කියනවා ඇඟිල්ල තියලා එක පැත්තකින් ඉන්නවා A මැදින් ඩොට් අනිත් පැත්තෙන් එයාට ආදානය වෙලා තියෙන්නේ B. A.B කියලා ලියනවා. A.B කියලා ලියුවා. හරිනේ? ඊට පස්සේ මෙතෙන්ට ඊළඟ ద్వාරයට ඇඟිල්ල තියාගන්න. ඒ ద్వාරයට ඇඟිල්ල තියාගත්තාම ඒකේ එක පැත්තකින් ඉන්න A.B. මෙයාට එක පැත්තකින් ඉන්න A.B. එහෙනම් මෙතන ලියනවා A.B. A.B. ලියලා වරහණක් දාන්න. A.B කියලා ලියලා වරහණක් දාන්න. මැද ඉන්නේ කවුද? ප්ලස්. එහෙනම් එකතු කිරීම. ප්ලස්. මේ පැත්තෙන් ඉන්නේ කවුද පුතේ? මේ පැත්තෙන් ඉන්නේ B. පැත්තෙන් ඉන්නේ B. ඔන්න ඔහම ලියාගන්න. ඔන්න ඔහම ලියාගත්තා. right? ඔහම ලියාගත්තා. අන්න බූලිය බීජ ප්‍රකාශනය අපි ලිව්වා මගේ පුතේ. එතකොට Q සමානයි A.B වාරයක් plus B. ඔන්න ඕක තමයි බූලිය බීජ ප්‍රකාශනය. මේක තමයි බූලිය බීජ ප්‍රකාශනය. පැහැදිලිනේ? දැන් මට කියන්නේ ඒක තේරුණාද? මේක තේරුණාද? මේක තනියම ලියන්න පුළුවන්ද? මේ වගේ එකක් ඊළඟට දුන්නොත් ලියන්න පුළුවන්ද? මේක තේරුණාද පුතේ? මෙහෙම ඇඟිල්ල තියාගත්තා. එයාගේ ආදානයන් දෙක AB. එහෙනම් A.B. ඊට පස්සේ මේකට ඇඟිල්ල තියාගත්තා. මේකට එක පැත්තකින් ආදානය වෙන්නේ A.B. මේ A.B. මැද ප්ලස් එක තමයි මේ ලිව්වේ. අනිත් පැත්තෙන් ඉන්නවා P. right. ලේසි නේද? ලේසි. අමාරුයි කියලා හිතුවොත් අමාරුයි. ඒක ලේසි කියලා හිතුවොත් ලේසි. ඒකයි මම ওই කතාව ඉස්සෙල්ලම කියලා දුන්නේ. අර මුවෙක් වගේ ගොන් චරිතයක් වෙන්න එපා. මීමැස්සෙක් වගේ ප්‍රබල චරිතයක් වෙන්න පුතේ. හොඳේ? right. බොහොම හොඳයි. මේක ලස්සනට ලියන්න පාට පෑන් පාවිච්චි කරලා
මේ විදිහට පාට පෑන් පාවිච්චි කරලා ලස්සනට ලියන්න මගේ පුතේ. මේ ටික පැන්සලෙන් ලියාගෙන මේ මම නිල් පාටින් ලියලා තියෙන ටික පැන්සලෙන් ලියලා මේ ටික ලස්සනට ලියන්න. right. නෑ ආය අඳින්න එපා මගේ පුතේ අර කලින් ඇඳපු එකේම ලියන්න ඕනේ. ලියලා යටින් මේ ප්‍රකාශනය ලියන්න. අර අපි දැන් මාතෘකාව ලියපු තැනට යටින් අපි ලියුවානේ පොලිය විජ ප්‍රකාශනය කියලා. ආන් එතෙන්ට මේක ලියන්න ඕනේ. කලින් ඇඳපු එකේම මේ ටික ලියලා යටින් මේක ලියන්න. මේ අපි ලියපු මේකට යටින්. අපි ලියුවානේ පොලිය විජ ප්‍රකාශනය කරගෙන කියලා. ආන් එතන යටින්. හරි නේද? මේක හරිනේ? හරි නේද? පාට පෑන් පාවිච්චි කරලා ලස්සනට ලිව්වනේ. බලන්න අඩුපාඩු තියෙනවා කියලා. මෙතන ඩොට් එකක් තියෙන්නේ, මෙතන ප්ලස් එකක් තියෙන්නේ. හරි. දැන් මම මේකට සත්‍යතාව වගු අඳින හැටි බලන්න. දැන් බලන්න මම සත්‍යතාව වගු අඳින හැටි. සත්‍යතාව වගු අඳිද්දී අපි මේකේ තියෙන මේ හැම ප්‍රකාශනයක්ම ලියනවා. මේ පරිපතය තුල ලියපු ප්‍රකාශන තියෙනවනේ මොනවද ලියලා තියෙන්නේ? මෙතන ඉන්නවා A ලියලා තියෙනවා, B ලියලා තියෙනවා, A.B කියලා එකක් ලියලා තියෙනවා. ඊට පස්සේ A.B වාරයක් + B කියලා ලියලා තියෙනවා. එහෙමනේ. ආන් ඒ ටික ලියනවා. එහෙනම් A ව ලියනවා, B ව ලියනවා, AB හරි. ඊට පස්සේ තියෙන A.B ලියනවා. අර පැත්තෙන් ඉඳන් ලියන්න පටන් ගන්න. වම් පැත්තෙන් ඉඳන් දකුණු පැත්තට තියෙන ප්‍රකාශන ටික ලියන් වෙනවා. A.B හරි. ඊට මෙයා ඉන්නේ A.B වාරයක් + B. ඔහොම ලිව්වා. ඔච්චරයිනේ තියෙන්නේ. මේකේ තියෙන ප්‍රකාශන ටික ඔක්කොම ලිව්වා. A ඉන්නවා, B ඉන්නවා, A.B ඉන්නවා, A.B වාරයක් + B ලියනවා. හරි? right. ලියලා මට දැන් බෝඩ් එකේ ඉඩම අදිහින්දා මම මෙතන මෙන්න මේ චුට්ට විතරක් මකා ගන්නවා. හොඳයි? මට බෝඩ් එකේ ඉඩම අදිහින්දා මම මේ ටික මකනවා. හරි? right. මම වගුව අඳිනවා. ඒ වගුවේ රූල් කීයක් අඳින්න ඕනද? වගුවේ තීරු ටික හරි. ඔන්න තීරු ටික ඇඳා. ඔන්න තීරු ටික ඇඳා. හරි? හරි. දැන් පල්ලෙහාට පේලි කීයක් ඕනද? මට කියන්න මේකේ පේලි කීයක් ඕනද? පේලි කීයක් ඕනද? පේලි කීයක් ඕනද? අනිත් අය සමහරු 16යි කියනවා, සමහරු 8යි කියනවා, සමහරු 4යි කියනවා, ගොඩාක් දරුවෝ කියන 16යි කියලා. right. හරි. මං කියලා දෙන්නම්. මේ බලන්න. ආදානයන් කීයක් තියෙනවද? මං අහන්නේ ප්‍රධාන ආදානයන් කීයක් තියෙනවද? ප්‍රධාන ආදානයන් කීයක් තියෙනවද මගේ පුතේ මේ පරිපතයට? ප්‍රධාන ආදානයන් 2යි. මොකද්ද? A සහ B විතරයිනේ පිටින් ආදානය වෙන්නේ. මේවා ඇතුලේ සකස් වෙන දේවල්නේ. right. ප්‍රධාන ආදානයන් 2යි නම් මගේ පුතේ අපි ගන්නේ 2 දෙවෙනි බලේ. 2 දෙවෙනි බලේ කියන්නේ කීයද පුතේ? 4යි. එහෙනම් රූල් 4යි පුතේ. හරි ලේසි. එහෙනම් රූල් 4යි. එහෙනම් රූල් කීයද පුතේ? 4යි. හරි? right. දැන් මේ ටික තේරුණානේ? එතෙන්ට එනකන් තේරුණානේ? මේ ලිව්වේ මොනවද? මේ ලිව්වේ මෙන්න මේ තාර්කික පරිපතය තුළ අපි ලියපු ප්‍රකාශන ටික ඔක්කොම වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට එනකම් මෙහෙම ලිව්වා. හරි? ඔක්කොම ලිව්වා. ඔක්කොම ලියලා පේලි ගණන තීරණය ගන්න. තීරු ගාන දැන් හොයන්න දන්නවා. පේලි ගණන තීරණය කරන්නේ ප්‍රධාන ආදානයන් තියෙන්නේ A සහ B විතරයි. එහෙනම් 2යි. ඒ කියන්නේ 2 දෙවෙනි බලයේ උත්තරේ 4යි. එහෙනම් පේලි 4යි. right? දැන් හරි ලේසි. දැන් මොකද්ද කරන්නේ පුතේ? අර අපේ රටාව දාමු. 4යිනේ. 4ක් නම් මුලින්ම බිංදු 2යි 1ව 2යි. ඊළඟට බිංදුවයි 1යි බිංදුවයි 1. දෙවුවා. හරි? ඊට පස්සේ තියෙන්නේ මොකද්ද පුතේ? A.B. තියෙන්නේ මොකද්ද? A.B. ඩොට් කියන්නේ මොකද්ද? ගුණ කිරීමක්. A ගුණ කරනවලු B ගෙන්. දැන් මේක දිහා බලන්න නැහැ. මේක ඕනේ නැහැ. හොඳයි? මේක දිහා බලන්න. බිංදුව වරක් බිංදුව බිංදුවයි. බිංදුව වරක් 1 බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුවයි. එක් වරක් 1 1යි. හරි? මේක තේරුණාද? A.B හොයන හැටි තේරුණාද? මේක තේරුණාද? A.B හොයපු හැටි? right. දැන් මේක බලන්න. ඔන්න බලන්න. දැන් තියෙන්නේ A.B ට එකතු කරන්නලු B. දැන් A.B ව හොයාගෙනනේ අපි තියෙන්නේ. මේ A.B ව හොයාගෙන තියෙන්නේ.
A.B ට එකතු කරන්නලු B ව. එහෙනම් මෙයාට මේ තීරුවට එකතු කරන්නලු මේ තීරුව. මේ තියෙන B තීරුවනේ. මේ තියෙන A.B තීරුවනේ. මේ තීරුවට එකතු කරන්න මෙයාව. දැන් මෙන්න මේ දෙන්න. දැන් මොකද කරන්න දන්නවද? දැන් ඔයා පොතේ මෙහෙම ඇඟිලි දෙක තියාගන්න. මෙහෙම ඇඟිලි දෙක තියාගෙන බිඳුවයි බිඳුවයි එකතු කරාම බිඳුවයි. එකතු කිරීමන්නේ තියෙන්නේ. මෙයාට මෙයාව එකතු කරන්න. 1යි බිඳුවයි එකතු කරාම 1යි. බිඳුවයි බිඳුවයි එකතු කරාම බිඳුවයි. 1යි 1යි එකතු කරාම 1යි. right. තේරුණානේ? නියමයටම තේරුණානේ? හරි. බොහොම සතුටුයි. අඳ ගන්න පුතේ ආයටින් ලියන්න සත්‍යතාව වගුව කොට නැගීම. සත්‍යතාව වගුව කොට නැගීම කියලා මේක ලියන්න. සත්‍යතාව වගුව කොට නැගීම. සත්‍යතාව වගුව කොට නැගීම කියලා ලියලා මෙයා මේ සත්‍යතාව වගුව ලියන්න. right. මේකට බූලිය බීජ ප්‍රකාශනය ලියන්න. ලියලා මට එවන්න ටයිප් කරලා බූලිය බීජ ප්‍රකාශනය. මේක අඳ ගන්න දෙවෙනි උදාහරණය 2. මේක අඳ ගන්න. මෙතන 1 1 2 නෙමෙයි 1 1 1යි හොඳේ. මේනුක මං හිතන්නේ මං ඒ ටික කියලා දෙද්දි ඉඳලා නැහැ. 1 1 එකතු කරාම 1යි. right. හරි. කොහොම හොඳයි. මේ මුලින්ම ගත්ත පැන්සල මේක O ద్వාරයක්. මේක O ద్వාරයක්. මේක N ద్వාරයක්. මේක N ద్వාරයක්. ඒතර O ద్వාරයක් කියලා කියන්නේ එකතු කිරීමක්. N ద్వාරයක් කියන්නේ ඩොට් එකක්. අනිවාර්යෙන් මෙන්න මේක ලියාගන්න. මේ දෙක නම් ලිව්වේ නැතත් කමක් නැහැ. මේක නම් අනිවාර්යෙන් ලියන්න ඕන මගේ පුතේ පැන්සලකින් ලියන්න ඕන. හොඳයි? right. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඇඟිල්ල තියාගන්නවා මෙතෙන්ට. මෙතෙන්ට ඇඟිල්ල තියාගෙන එයාගේ එක පැත්තකින් ඉන්නේ A මැදින් plus මේ පැත්තෙන් ඉන්නේ B. A plus B. ඊට පස්සේ මෙතෙන්ට ඇඟිල්ල තියාගන්නවා. එයාගේ එක පැත්තකින් ඉන්නේ A plus B වාරයක් මැදින් dot මේ පැත්තෙන් ඉන්නේ C. right? C. එහෙනම් අපිට බෝලීය බීජ ප්‍රකාශනය ලියන්න පුළුවන්. Q සමානයි A plus B වාරයක් dot C. හරි. බොහොම හොඳයි. right. හැම දරුවෙක්ම වෙලා තියෙනවා. සත්‍යතාව වගුව අඳිමු. සත්‍යතාව වගුව. සත්‍යතාව වගුව අඳින්න. right. දැන් සත්‍යතාව වගුව අඳිද්දී
මොනවද පුතේ අපි සද්දතාව වගුවේ ගන්නේ තීරු ගන්නකොට මේකේ තියෙන ඔක්කොම ලියනවා. මොනවද? A ඉන්නෝ. මට කියන්න තීරු කීයක් තියෙනවද? මේ සද්දතාව වගුවේ තීරු කීයක් තියෙනවද? තීරු සිරස් තීරු කීයක් තියෙනවද? තීරු මං අහන්නේ සිරස් අතට. පේලි නෙමෙයි අහන්නේ තීරු. මේ තීරු පහයි. මේ බලන්න මේ A තීරුව තියෙනවා, B තීරුව තියෙනවා, C තීරුව තියෙනවා. ඊට පස්සේ A + B කියලා තීරුවක් ගන්න වෙනවා. ඊට පස්සේ A + B වාරයක් .c කියලා තීරුවක් ගන්න වෙනවා. එතකොට තීරු කීයද? 1 2 3 4 5යි නේ. තීරු 5යි. right. ඔහොම තීරු 5යි. ඔහොම තීරු 5යි. මට කියන්නේ පේලි කීයක් ඕනද? පේලි කීයක් ඕනද? පේලි පේලි 8යි. ඇයි? ප්‍රධාන ආදාන 3යි. මේ පේනවා ඔයාලට කෙලිම වම් පැත්ත බැලුවම ප්‍රධාන ආදාන 3යි. 3යි කියන්නේ 2 3 වෙනි බලය. 2 3 වෙනි බලය කියන්නේ 8 නේ. එහෙනම් අපි ගන්නවා පේලි 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. right. වගු ඇඳා. දැන් වගුවේ ආදානය දැන් වගු ඇඳලා ඉවරද? මේ වගු ඇඳලා ඉවරයි කොබලන්? මේ මට්ටමට ඇඳලා ඉවරයි? මට අද ගන්න. right. දැන් ආදානයන් 3 ලියන්නේ ABC 3 කොහමද ලියන්නේ? රූල් 8යිනේ. රූල් 8 නම් ඉස්සෙල්ලාම 8 නම් 4 4 ලියනවා. බිඳුවේව 4යි. බිඳුවේ 4යි එකේව 4යි. හරි? ඊට පස්සේ බිඳු 2යි එකේව 2යි. බිඳු 2යි එකේව 2යි. ඊට පස්සේ එකේ බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1. එතකොට මෙතන බිඳු 4යි ඊළඟට බිඳු 2යි ඊළඟට බිඳුවයි. මේම ගිහිල්ලා තියෙන්නේ. තේරුණානේ? ඔක තමයි රටාව. right. හරි. ඊට පස්සේ A ට එකතු කරන්න කියන B ව A + B. මේ මුලින්ම තියෙන A + B. මෙහෙම ඇඟිලි දෙක තියාගත්තා. මෙහෙම ඇඟිලි තියාගත්ත පොතේ වලට පොතේ ලියන්න ලේසි. මට වගේ මේ අල්ප දයන්න වගේ මෙහෙම හැබරෙන්න ඕනේ නැහැ නේ. වාට මෙහෙම පොතේ ඇඟිලි දෙක තියාගන්න ලේසි. මෙහෙම තියන් එන්න ඇඟිලි දෙක. හරි? මුලින්ම බිඳුවයි බිඳුවයි එකතු කරාම බිඳුවයි. ඊට පස්සේ බිඳුවයි බිඳුවයි එකතු කරාම බිඳුවයි. බිඳුවයි 1යි එකතු කරාම 1යි. බිඳුවයි 1යි 1යි. 1යි බිඳුවයි 1යි. 1යි බිඳුවයි 1යි. 1යි 1යි එකතු කරාම 2යි නෙමෙයි 1යි. 1යි. right. මේ පේලිය ටයිප් කරලා එවන්න බලන්න මට. මේ පේලිය මට ටයිප් කරලා එවන්න බලන්න. පිළිතුර ප්‍රතිදානය මේ බලමු ඔයාලා උත්තරේ හරිද කියලා. මේ මෙයාව ගුණ කරන්න A + B ව ගුණ කරන්න කියනවා C ගෙන්. මේ A + B මේක ගුණ කරන්න කියනවා C ගෙන්. ඩොට් එකක් කියන්නේ ගුණ කිරීමක් නේ, ගුණ කරන්න කියනවා. එහෙනම් A + B ව අපි හොයාගෙන තියෙන්නේ. මේ A + B හොයාගෙන C කෝ අමින්නේ C මේ දෙන්න ගුණ කරන්න ඕනේ. මෙහෙම ඇඟිලි දෙක තියාගත්තා. බිඳුව වරක් බිඳුව බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. බිඳුව වරක් එක බිඳුවයි. එක් වරක් එක එකයි. බිඳුව වරක් එක බිඳුවයි. එක් වරක් එක එකයි. බිඳුවයි 1යි. right. ලේසි නේද? ඔච්චරයි. ඉතින් ඔන්න ওই පාඩම ඉවරයි. හරි. මේ ටික තේරුණා නම් මගේ රත්තරන් පුතේ ඔබ මේ වෙනකොට ගොඩ. හරි. මේ ටික තේරුණා නම් ගොඩ. ඉතින් මට පුළුවන් උපරිම සරලව කියලා දුන්නේ පුතේ. මම දන්න උපරිම ශිල්පය පාවිච්චි කළා මම දන්න උපරිම
දේ පාවිච්චි කරලා ඔයාට තේරෙන්න පුළුවන් සරලම විදියට මගේ රත්තරන් පුතේ උඹලට කියලා දුන්නේ. මේක අද තේරුණා නම් වාට මට බොහොම සතුටුයි. මගේ උත්සාහය සාර්ථකයි. තේරුණානේ? හැමෝටම තේරුණා නේද? right. හරි. ඊළඟ challenge එක මම ඔයාලට දෙනවා. මේක අඳලා ඉවර කරගන්න. ඉතින් මම හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා. දැන් අපිට මේ මුහුණ දීලා තියෙන තත්ත්වය හමුවේ දැන් ඔයාලගේ සමහර යාළුවෝ ඇති මගේ පුතේ ගෙවල් වලට වෙලා නිදාගෙන තාම නිදි ඇති සමහරයෝ. හරි? උන්ට කියන්න කන පැලෙන්න ගහලා හරි කමන්නේ නැහැ ගෙදරට ගිහලා හොයාගෙන ගිහලා හරි කමන්නේ නැහැ උන්ට කියන්න මේ වැඩේ හරියට කරගන්න කියලා පුතේ. හරි? මේක හරියට කරන්න කියලා කියන්න. හරි? එහෙම නැති වුණොත් වෙන්නේ උන්ට ජීවිත වරදිනවා පුතේ. ඉතින් ඒකින්ද ඔයා විතරක් නෙමෙයි අර කාලකන්ණි විදියට නිදාගෙන ඉන්නවා නම් හරි උනුත් ගොඩ දාන්න උත්සාහ කරන්න පුතේ. බුදුහාමුදුරුවෝ විතරක් බුදු වෙලා එයා රහත් වෙලා එයා ගියේ නෑනේ. එයා මුළු ලෝකයක් ගොඩ දැම්මනේ. ආන් ඒ වගේ චරිතයක් වෙන්න මගේ පුතේ. උන්ටත් කියන්න මේක හරියට කරගන්න කියලා. මොකද ඔයාලගේ යාළුවෝ ගැන දන්නේ ඔයාලා. මම නෙමෙයි. හරි? ඉතින් ඒකින්ද පොඩ්ඩක් ඒ අය ගැනත් හොයන්න. ඊළඟට තව ඉන්නවා දැන් මේ අලුතෙන් දරුවෝ එනවා ගොඩාක්. දැන් ඔයාලා දකින්නද ගෲප්ස් වලට මම අලුතෙන් ළමයි ඇඩ් කරනවා ගොඩාක්. ඉතින් මේ මෙච්චර දවසක් ඉගෙන ගන්න පන්ති යන්නේ නැතුව දැන් පාසල් අධ්‍යාපනයේ කොහොමද බිඳ වැටලානේ තියෙන්නේ පුතේ. ඉතින් එහෙම යාළුවෝ ගොඩාක් ඉන්නවා ඔයාලා අතර. උන්ටත් කියන්න පොඩ්ඩක් මේ පාඩම් ඉගෙන ගන්න දැම්ම සම්බන්ධ වෙලා කියලා. හොඳේ? රයිට්. නැත්තම් පහ වුණාට පස්සේ මේව මගේ ඇරිලා ඉවරයි. හරි. තව එකක් දෙන්න මේ අන්තිම ගාන. මේක හදලා මට ෆොටෝ එකක් ගහලා එවන්න. අන්තිම ගාන. කියන්නේ අද දවසට අන්තිම ගාන. right මේක ඇඳ ගන්න පුතේ මේක ඇඳගෙන මේ පරිපතේ ඇඳගෙන මට මේකේ බූලිය විජය ප්‍රකාශනයයි සත්‍යතාව වගුවයි ඇඳලා ටෙලිග්‍රෑම් ගෲප් එකට ෆොටෝ එකක් දාන්න. හොඳයි ටෙලිග්‍රෑම් ගෲප් එකට ෆොටෝ එකක් දාන්න මේකේ සත්‍යතාව වගුවේ බූලිය විජය ප්‍රකාශනය. හරි? ඉස්සෙල්ලම මේක ඇඳලා ෆොටෝ එක දාන කෙනාට මම ටැග් එකක් දෙනවා. ඉස්සෙල්ලම දාන කෙනාට. හරි. මේක ඇඳලා මේකට බූලිය වීජ ප්‍රකාශ හැමෝම එවන්න ඕන. හොඳේ? පළවෙනි කෙනා විතර නෙමෙයි හැමෝම එවන්න ඕන. මම බලනවා මම එහෙම එවලා නැති දරුවන්ට මම කෝල් කරනවා. ගෙදරට අරගෙන අම්මලා තාත්තලා තමයි බැනුම් අහන්නේ. හොඳේ? මේකට බූලිය වීජ ප්‍රකාශනය සත්‍යතාවක් ඔය ඇඳලා ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්න ඕන. මම ගෲප් එක එනේබල් කරනවා. ෆොටෝ එකක් ගහලා එවන්න. හොඳේ? රයිට්. අදවල්ට දැම්මට කමක් නැද්ද කියලා ඒකට කමක් නැහැ. කොහොම හරි අද දවස් ඇතුළත දාන්න. හොඳේ? අද දවස් ඇතුළත දාන්නකෝ පුතේ. අල්ලපු ගෙදරින් හරි ෆොටෝ එකක් ගහලා දාන්න. හොඳේ? රැට හරි කමක් නැහැ දාන්න. හරි. හරිද? මේක ඇඳලා ඉවර නම් ඔයාලට ලීව් වෙන්න පුළුවන්. ඇඳලා ඉවර නම් මට කියන්න. ඊළඟ පුතේ 11 වෙනිදාට කලින් පන්ති ගාස්තු ගෙවලා පන්ති කාඩ් එක ගන්න. මොකද පන්ති කාඩ් එකේ අංකයක් ලියලා තියෙනවා. ඒ අංකය අවශ්‍ය වෙනවා ඔයාට ඉදිරියේදී පන්තියට සම්බන්ධ වෙන්න. හොඳයි? හරි නේද? හරි. ඉතින් එහෙනම් අද දවසට මම නතර කරනවා. අපි නැවත ලබන ඉරිදා අපේ ලෙසන් එක දෙන්නේ දාට සම්බන්ධ වෙමු. ඉතින් අපි හිතනවා කාලගුණය හරස් වෙන එකක් නැහැ කියලා. WhatsApp එකට දැම්මට කමක් නැද්ද කියලා අහනවා. කමක් නැහැ. WhatsApp එකට දැම්මට කමක් නැහැ. පුළුවන් උපරිමයෙන් Telegram එකට දාන්න. හොඳේ? හරි. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. මතකයිනේ මම කියපු එක අර මුවෙක් වගේ ගොබ්බ චරිතයක් වෙන්නේ නැතුව මීමැස්සෙක් වගේ තමන්ට මොන අභියෝගය ආවත් ඒ අභියෝග ඉදිරියේ විශිෂ්ට මානසිකත්වයෙන් වැඩ කරන චරිතයක් වෙන්න. අදටත් විද්‍යාඥයන්ට හොයාගන්න බැරි වුණා මීමැස්සා ඉගිලෙන හැටි. එහෙනම් අනාගතයේ දවසක ඔයා ජීවිතේ දිනපු හැටි අහල පහලින කාටවත් හිතා ගන්නත් බැරි වෙයි. ඇයි? ඔයා විශිෂ්ට මානසිකත්වයෙන් ඔළුව පුරවගෙන වැඩ කරන චරිතයක් හින්දා. එහෙනම් අපි නැවත ලබන ඉරිදාට මුණ ගැහෙමු. ආයුබෝවන්.